සවි පින්බිම දොරින් දොරට දොර මඩලාවයි මාගේ මව්බිම අවදි කරන හඬ. ડોක්ටර් පොඩ්ඩක් නැගිටින්න බෑනේ. අපේ ආමුදුරනේ මේ වැටිලා තිබ්බද මොනවාරි? හසන්ත මහත්තයා මේ මල් භාජනය මේකට හැප්පේ නෑ මෙතන මුකුත් නැහැ. මේක උස්සල බලන්න. මොකද්ද? නෑ මේක මට අද වැඩ කරන්න දැන් මෙතන ඉන්නත් ඕන විදියක් නෑ ඒකයි. ඒ මොකද්ද? කන්නඩි දෙක නෑ මගේ. කන්නඩි දෙක මං ඔය තියෙන්නේ? මෙතන තියලා තිබ්බිති. මෙතන නෑ උතර තියෙන්නේ ඔය තියෙන්නේ. කොහෙද? ඔය තියෙන්නේ. අපි සමා වෙන්න ඕන මේ වෙනදා වෙන වැඩේමයි මේ මගේ කන්නඩි. අපේ ආමුදුරනේ මේ මාචාරි දේවාලයක මේ දන්න ආමුදුරු මේ ඉඳුරාගාරේ ආමුදුරෝ අපේ සමාජ ආමුදුරනේ අමතකුණා. ඒක තමයි අත්තනායකෙන් මේ රත් මහත්තයත් ඉන්නවා. නෑ සර් නෙවෙයි ඉන්නේ අද. අත්තනායක සර් නෙමෙයි. නෑ නෑ. අත්තනායක මහත්තයා කන්නඩි දාන්නේ නෑ. මට ඔක්කොම අමතක වෙලා දැන්. මෙතන මේ අපේ ડોක්ටර් ડોක්ටර් රෝනි රූබන් හරි නේද? හරි හරි. ටිකක් වෙලා එනකොට තමයි මතකෙ එන්නේ. මේ එක වෙලාවක් මූණ බලාගෙන ඉඳලා ටිකක් හිතුවාම තමයි මතකෙට එන්නේ ડોක්ටර්. මතකෙ ටිකක් පහුවෙලා ඉන්නේ නේද? පහුවෙලා ඉන්නේ. අර කියන්නේ ටියුබ් ලයිට් කියලා. ගැසි මතකෙ. ඒ වගේ එකක්. මං අතන ඉඳගන්න. මට මේ වාඩින් සන්ත මහත්තයා සමාවෙන්න බෑමද මේ දැන් බලන්නකෝ කාරණා කීයක්ද අපේ හන්දර මෙහෙම කොහොමද වැඩසටහන් කරන්නේ එන්න පරකෝ ඔක අමතක වෙන්න ඇති එන ඊළඟට කන්නඩිය අමතකයි ඉතින් ඔහොම මේ වැඩසටහන් කරන්න බෑ මේ ජයලල් මහත්තයා දැන් අපි මේක පටන් ගමු දැන් අද මේ මාතෘකාව මොකද්ද සසන්ත මහත්තයාට මතක නැහැ සසන්ත මහත්තයාට අමතක වෙලා අද මාතෘකාව මොකද්ද මං හිතන්නේ අමතක වීම හරි අමතක කිරීම මොකද මටත් මතක නැහැ හරි. අමතක වීම සහ අමතක කිරීම. ඒක තමයි අද දොරමඩලාවේ මාතෘකාව අපේ හාමුදුරුව මතක් කළා. දැන් අපට අමතක වුණොත් කොහොම තියේද? කැලණි විශ්වවිද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉන්දුරාගාරේ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ නමස්කාර පූර්වකව දොරමඩලාවට පිළිගන්නවා. අපේ ප්‍රවීණ සම්මානනීය රංගවේදී ජයලාල් රෝහණ සූරීන් ගෞරවණීයව පිළිගන්නවා. මනෝරෝග විශේෂඥ වෛද්‍ය රෝමි රූබන් මහත්මයා ගෞරවණීයව පිළිගන්නවා. මම මුලින්ම අපේ හාමුදුරන්ටත් කලින් මං හිතුවා අපේ වෛද්‍යතුමාගෙන් අහන්න ඔය ආකාරම අමතක වෙන්නේ මොන වගේ තත්යකදී ડોක්ටර්? ඇත්තට මේ වගේම අමතක වෙන්න විශේෂයෙන්ම මේ කෙටි කාලින දේවල් දැන් මතක තියාගන්න ඕන දේවල් දැන් මතක නැති වෙන්නේ විශේෂයෙන්ම මේ ජයලාල් රෝහණ මහත්තයාගේ වයස නෙවෙයි ඊට වඩා වැඩි වයස් වල අයට ඩිමෙන්ෂියා කියන රෝගය නිසා. විශේෂයෙන්ම අවුරුදු 60ට වඩා වැඩි නම් මේ ඩිමෙන්ෂියා රෝගය 10ක් පමණ ජනගහනයකට තියෙන්න පුළුවන්. ඊට වඩා වයසින් අඩු අයටත් කලාතුරකින් මේ ඩිමෙන්ෂියා කියන රෝගය ඇති වෙන්නට පුළුවන්. සාමාන්‍ය ලක්ෂණ මොනවද? ප්‍රධාන ලක්ෂණ ඩිමෙන්ෂියා රෝගේ? ඔව් ඩිමෙන්ෂියා රෝගය ගත්තොත් මේ රෝගය කොටස් කීපයකට බෙදෙනවා. ප්‍රධානම ඩිමෙන්ෂියා රෝගය තමයි ඇල්සයිමර්ස් ඩිසීස් කියන්නේ. ඒ කියන්නේ මේ මොලේ තිබෙන සෛල ගොඩනැගිලා තියෙන ප්‍රෝටීන් ව්‍යුහයේ වෙනස්කම් නිසා තමයි ඇති වෙන්නේ. ඒ වගේම ඒ සෛල තුල විශේෂම ස්නායු සෛල තුල මොලේ තිබෙන විවිධ අපද්‍රව්‍ය, ඒ කියන්නේ පරිවෘත්තීය ක්‍රියා නිසාම ඇතිවන ප්‍රෝටීන් අපද්‍රව්‍ය තැන්පත් වෙනවා. මේවා නියුරෝටිබියුලර් ටැන්ගල්ස් කියලා කියනවා, ටාව ප්‍රෝටීන්ස් කියලා කියනවා. ඒ විද්‍යාත්මක නම් වලින් මේවා දීර්ඝකාලීන තැන්පත් වීම නිසා මේ සෛලවල ක්‍රියාකාරීත්වය විශේෂයෙන්ම මතක තබා ගැනීම සඳහා සම්බන්ධ සෛලවල ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. ඒතර මේකේ රෝග ලක්ෂණ හැටියට ක්‍රමයෙන් වර්ධනය වෙන මතකයේ අඩුවීමක් ඇති වෙනවා. ඒ මතකයේ අඩුවීම නැවත පුනරුත්ථාපනය කරන්න බෑ. නැවත හරි ගස්සන්නට බෑ. ඒ වගේම මේ මතකයේ අඩුවීමත් එක්ක ඒ පුද්ගලයාගේ සිතීමේ හැකියාව, තර්කණයේ හැකියාව, ඒ වගේම විශ්ලේෂණය කිරීමේ හැකියාව වගේම සම්පූර්ණයෙන්ම පෞරුෂත්වයත්
අඩු වෙලා යනවා. ඉතින් මාස කිහිපයක් තුළ එහෙම නැත්නම් අවුරුද්දක් තිබුණ අවුරුද්දක් තුළ මේ රෝගේ උස්සන්නතාවයටපත් වෙන්නට පුළුවන්. මේ රෝගේ උස්සන්න වුණාට පස්සේ තමන් එදිනදා ජීවිතේ දේවල් අමතක වෙනවා. කාලා කෑවේ නැහැ කියනවා. ඒ වගේම නාල නෑවේ නැහැ කියලා කියනවා. ඒ වගේම එදිනදා දේවල් කරගන්නට බෑ. රැකියාව කරගන්නට බෑ. ගෙදර දොරේ වැඩ කටයුතු කරගන්නට බෑ. මේක තවත් උග්‍ර වුණාට පස්සේ මේ කෙටි කාල මතකයෙන් ක්‍රමයෙන් දීර්ඝ කාල මතකයේ අඩුවීම දක්වා යන්නට පුළුවන්. එතකොට ගෙදර ඉන්න අය අඳුර ගන්න බැරි වෙන්න පුළුවන්. ගෙදර කවුරු හරි ආවොත් ඒ දේ හොයා ගන්නට බැරි වෙන්න පුළුවන්. ඒ වගේම ගෙදරින් එළියට ගියාට පස්සේ ආපහු ගෙදරට එන පාර හොයා ගන්නට බැරි වෙන්න පුළුවන්. එතකොට සමහරලාට ඉබාගාතේ ඇවිදගෙන යනවා. ඉතින් ඒකත් එක්කම මෙයන් නිින්ද නොයන ගති, විවිධ රූප භ්‍රාන්ති පෙනීම වගේ රෝග ලක්ෂණත් ඇති වෙන්න පුළුවන් දීර්ඝ කාල වශයෙන්. හොඳයි, කවුරුවත් දැන් කලබල වෙන්න එපා. අපේ ප්‍රවීණ සම්මානීය රංගවේදියාට එහෙම තත්ත්වයක් නැහැ. ওই රංගනයක් අපි සැලසුම් කරපු පොඩි රංගනයක් නේද? කන්නඩිය නම් ඇත්තටම අමතකුණාද කොහෙද? අවුරුදු 25ට එහෙම වෙන්නේ නැහැ නේද ડોක්ටර්? නෑ, සාමාන්‍යයෙන් අවුරුදු 25ට වෙන්නේ නැහැ. නමුත් අමතක වෙලා වගේ. වයසත් මට තියෙනවා පොඩ මේ අවාසි සහගත දේවල් ටිකක් මේ අමතක වෙනවා. වාසියව විතරයි මතක තියෙන්නේ. එහෙම සල්ලි ගත්තොත් දෙන්න මතක නැහැ. සමහරුන්ට එහෙම තියෙනවා, මටත් ඒක නැහැ. එන්න තියෙන සල්ලි යන්න මතකමයි. අමතක වීම සහ අමතක කිරීම අපේ මාතෘකාව, අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව්, ආචාර්ය හසන්ත හිට්ටිආරච්චි මැතිතුමන් ඇතුළු කොට ඇති අපේ රංගවේදී අපේ හිතවත් රෝහණ ජයලාල් මැතිතුමා, ජයලාල් රෝහණ මැතිතුමා, දොස්තර මහත්තයා, රෝමි රූබන් දොස්තර මහත්තයා ඇතුළු බෞතුනි, අපි අමතක නොකළ යුතු මාතෘකාවක් තමයි හැම කෙනෙක්ම මේ මතක සහ අමතක කියලා කියන දෙකෙන් එකක් වෙනවා, එකක් කරනවා කියන මාතෘකාව මේ ඇවිත් තියෙන්නේ. අමතක කරනවද අමතක වෙනවද? ඇත්තටම වෙනවා කියන්නේ ස්වාභාවිකව નિરાයාසයෙන් වෙන දෙයක්, කරනවා කියන්නේ හිතාමතා කරන දෙයක්. දොස්තර මහත්තයා ටිකක් වැඩිපුර විස්තර කරයි. මතකය කියන්නේ ගබඩාවක්. මතකය ඇතුළට දත්ත කවලා ශෛලගත වෙලා මතක ගබඩාවක් බවට පත් වෙනවා. මට තේරෙන විදිහට, මම දන්න විදිහට මොලේට ලොකු අකරතැබ්බයක්, ලොකු හානියක් වුණොත් බොහෝ දේවල් අමතක වෙලා යනවා ශෛල මැරෙන හින්දා. එහෙම නැතුව ලේසියකට අමතක වෙන්නේ නැහැ. විශේෂිත සිදුවීම් හැර ඔක්කොම දේවල් මතක ගබඩාවේ තියෙනවා. ගා කල් දේවලුත් මතක ගබඩාවේ තියෙනවා. හැබැයි භාවිතය නැති විච්චාම භාෂාවක් වුණත් අමතක වෙන්න පුළුවන්. අමතක කරනවා කියලා කියන්නේ අමතක කරන්න දරන සෑම වෑයමකදීම මතකය අලුත් වෙනවා. ඒක නිසා අමතක කරනවා කියන්නේ හිතාමතා කරන්න දරන වෑයමක්. එතකොට වෙන්නේ මතකය අලුත් වැඩියා වෙන එක තමයි. ඒ නිසා අමතක වීම සහ අමතක කිරීම කියලා කියන මාතෘකාව යටතේ අපිට බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. අපි බුදු පියාණන් වහන්සේගේ සතිපට්ඨාන සූත්‍රය මේ වෙලාවේදී අත්පොත වශයෙන් පාවිච්චි කරන්න තරම් වටිනවා. මොකද සතිපට්ඨානය කියන්නේ සිහිය පිහිටුවා ගැනීම. ඒ වගේම මේ ස්මෘති විබ්‍රම කියලා වචනයක් තියෙනවා. ස්මෘතිය කියන්නේ ස්මරණය. ස්මරණය කියන්නේ අනුස්මරණය. අනුස්මරණය කියන්නේ සිහි කිරීම. සංස්කෘතයේ ශ්ලෝකයක් තියෙනවා, ක්‍රෝධාත් භවති සම්මෝහ. සම්මෝහාත් ස්මෘති විබ්‍රම. එතකොට ස්මෘති භ්‍රංශාත් බුද්ධිනාශෝ. බුද්ධිනාශාත් ප්‍රාණනාශති. ඒකේ තේරුම තමයි ක්‍රෝධාත් භවති සම්මෝහ. මිනිහෙකුට කේන්ති ගියාම, අපේ දොස්තර මහත්තයා පස්සේ විස්තර කරයි, ක්‍රෝධාත් භවති සම්මෝහ. මිනිහෙකුට කේන්ති ගියාම මුලාවටපත් වෙනවා, සිත සම්මෝහයටපත් වෙනවා. එහෙම ක්‍රෝධයටපත් වෙච්ච කෙනෙකුට තිබ්බ තැනක් මතක නැති වෙනවා. සමහර වෙලාවට වැඩේ සම්පූර්ණයෙන්ම කන පිට ගැහෙන්න පුළුවන්. ක්‍රෝධයෙන්, කෝපයෙන්, කලබලයෙන් යමක් කටයුතු කරපුවාම ඇති වෙන තත්ත්වයට තමයි සම්මෝහ කියන්නේ. සම්මෝහ කියන එක තමයි සිංහලට එන්නේ සිහි මුලාව කියලා. සිහි මූර්ඡාව නෙමෙයි. සිහි මූර්ඡා කියලා කියන්නේ කල්පනාව නැහැ කියලා කියන එක. සිහි මුලා වෙච්චාම මම් මුලා වෙනවා කියලා කියන්නේ. ආන් ඒ වගේ මං මුලා වෙනවා කියලා කියන්නේ මාර්ගය, මග මුලා වෙනවා.
දැන් මෙතනදි වෙන්නේ සිහිය මුලා වෙනවා. මේ පැත්තට යන්න ඕන එක්කෙනා මේ පැත්තට යනවා. කරන්න ඕන දේ නෙමෙයි කරන්නේ. කතා කරන්න ගිය මාතෘකාව නෙමෙයි කතා කරලා තියෙන්නේ. ගිය යන්න හිතාගෙන ගිය ඔෆිස් එකට නෙමෙයි ගිහින් තියෙන්නේ. පාරේ හරවන්න ඕන තැනින් නෙමෙයි වාහනේ හරවලා තියෙන්නේ. ගහන්න ඕන බ්‍රේක් එක නෙමෙයි ගහලා තියෙන්නේ. වෙන එකක් පෑගිලා තියෙන්නේ. එහෙම සම්මෝහයටපත් වෙන්න බලා. ඒක ක්‍රෝධය නිසා වෙන දෙයක්. සමහරට වාහනවලදී යනකොට දෙන්නෙක් කතා කර කර යනවා නම් ඇත්තටම ඩ්‍රයිවිං සීට් එකේ ඉන්න එක්කෙනා එක්ක කතා කරනකොට ඩ්‍රයිවිං සීට් එකේ නොඉන්න අනිත් සියලු දෙනා සියලු මගීන් හරි කල්පනාවෙන් යන්න ඕන. එයාගේ සිහිය මුලා වෙන්න පුළුවන්. ක්‍රෝධය වැඩි වුණොත් එහෙම එයා සම්මෝහයටපත් වෙන්න පුළුවන්. එතකොට මේ සම්මෝහය හේතු කොටගෙන තමයි අර විබ්‍රමය ස්මෘති විබ්‍රමය ඇති වෙන්නේ. ස්මෘති විබ්‍රමය කියලා කියන්නේ ස්මෘතිය කියන්නේ මතකය විබ්‍රමය. ඒක නැති වෙලා යනවා. එහෙම නැත්නම් වෙනස් වෙලා යනවා. මතකය නැති වෙච්ච ගමන් මොකද්ද වෙන්නේ? බුද්ධිනාශු. බුද්ධිය නැති වෙනවා. බුද්ධිය නැති වෙච්ච ගමන් හැම දෙයක්ම නැත්තටම නැති වෙන්න පුළුවන්. මෙතනදී අපි විභාග ලියන ළමයෙක් ගත්තොත් එහෙම ඒ ළමයා මණිකක් රකිනා නාරජින්ද කුසේ මතකය රකින්නවනේ ටික වෙලාවක්. විභාගෙට පාඩම් කරලා ඇත්තම කිව්වොත් හෙට විභාගේ නම් අද පුදුම තරම් මේක මතකයේ රඳවා තබා ගන්නවා. මතකය අලුත් වැඩියා කරනවා. මතකය යාවත් කාලීන කරනවා. මතකය අප්ඩේට් කරනවා. මෙහෙම යාවත් කාලීන කරන මතකය විභාගෙ ලියලා ඉවර වෙච්ච ගමන් ඒ ළමයා දිග සුසුමක් එක අතාරිනවා. කොච්චර වේගෙන් අමතක වෙනවද කියලා කිව්වොත් ඊළඟ පැයේ ඒ පේපර් එකට ආයෙ ලියන්න බැරි වෙනවා. ඒ හින්දා මතකය හිර කරලා තියාගන්න පුළුවන් එකපාරටම අතාරින්න පුළුවන්. දැන් මේ කාරණා නිසා තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ සතිපට්ඨාන කියන ධර්මතාව. සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ ඇත්තටම සජ්ජායනා කරන්නම නෙමෙයි. හුඟක් සූත්‍ර තියෙන්නේ සජ්ජායනා කරන්නම නෙමෙයි. සජ්ජායනා කළාට වරදක් නැහැ. හැබැයි සජ්ජායනා කරනවට වඩා ගත යුතු දේවල් තියෙනවා. ගතේ ඨිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ සම්පජානකාරී හෝති. ඒකේ තේරුම තමයි යම් කිසි කෙනෙක් ඇවිදිනකොට ඇවිදින තැන සිහිය තියෙන්න ඕන. ඨිතේ හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න තැන සිහිය තියෙන්න ඕන. දැන් හිටගෙන ඉන්න තැන සිහිය තියෙන්න ඕන කියන එකෙන් අදහස් කරන්නේ පාරේ යනවනම් මම මේ යන්නේ පාර කියන මනසේ ඉන්න ඕන. පාර පනිනවනම් මම මේ පාර පනිනවා කියන මනසේ ඉන්න ඕන. ඒගාවට සුත්තේ කියලා කියන්නේ නිදාගෙන ඉන්නේද මං ඉන්නේ මේ නිින්ද කියන මතකයේ ඉන්න ඕන. ඒ එළඹ සිටි සිහිය කියලා සිංහලෙන් කියන මේ සති සම්පජඤ්ඤතාව හැම වෙලාවෙකම ඉන්න ඕනේ. දැන් අපි මේ වැඩසටහන කරනකොට දැන් අපේ තියෙන්න ඕනේ හිතේ මේ අපි මේ වැඩසටහනක් කරනවා. විහිළු කරන දණක් නෙමෙයි වගේ. එහෙම දැන් මේ අපි මේ කරපු වැඩේ නෙමෙයි මේ කියන්නේ. සමහර වෙම කළාට. ඒ අපි උගන්නන ගුරුවරයෙක් අසාර්ථක ගුරුවරයෙක් බවට පත් වෙන්නේ සමහර ලාවට ඒ තැනැත්තා තමන් ඉන්නේ ශිෂ්‍යෝ ඉස්සරහය කියලා මතකේ නැති වෙච්චාම. කැමරාවක් ඉස්සරහා ඉන්න කෙනෙක් කැමරාවක් අපි ඉස්සරහා තියනවා කියන මතකයෙන් ඉන්නට ඕන. ඒක තමයි සතිපට්ඨානය කියන්නේ. ප ဋ ාණය කියන්නේ පිහිටවනවා කියන එක. ඇත්තටම පාරේ යනකොට පාරේ යන සිහියෙන් නැතුව වෙන සිහියකින් ගියොත් නේ හැප්පෙන්නේ. එතකොට පොත් කියවනකොට බලන්නකො සමහර පොතක් කියවන්න ගත්තාම ඒ පොතේ ඒ පිටුවම කියනවා. ආයේ පුටුව මුලට යනවා ආය කියවනවා. මේ දවස්වල ජයලාල් රෝණ මහත්තයා කියවනවා හොගාලා මේ එතුමාගේ ආචාර්ය උපාධි නිබන්ධයට. ඉතින් කියවනවා. කියවලා බලපුවම ආයේ ඒ පිටුවම කියවනවා. ආයෙත් ඒ පිටුවම කියවනවා. එකම පිටුව 10-12 පාරක් කියවපුවාම තමයි මතක් වෙන්නේ මේක කියුවේ ඒකමනේ කියලා. දැන් එහෙම වෙන්නේ කියවන තැන සිත නැති වෙච්චා. ඒක නිසා තමයි ළමයි විභාගයේ අසමත් වෙන්නේ. ඒක නිසා සිහිය පිහිටුවා ගැනීම තාම වැදගත්. ඒ මතකය අමතක කරනවා කියලා කියන්නේ එක මාතෘකාව කතා කරනකොට මතකය අමතක කරන්න උත්සාහ දරපු අය ඕන තරම් හිටියනේ. එහාට මෙහාට ඇවිදලා අමතක කරන්න හදනවා.
අමතක කරන්න දැරුවත් හිත අමතක වෙන්නෙම නැහැ කියලා කියනවා අන්තිමේට. අමතක කරන්න වෑයම් කිරීමම මතක් කිරීමක් විතරක් බවට පත් වෙනවා. ඒක නිසා ඔබට මතක නැහැ මට අමතක නැහැ කියලා කියවෙනවා. ඒකින්ද මතකය නැති වෙන්නේ ඊටාම දරුණු ප්‍රහාරයකට එල්ල වුණොත් තමයි. සමහරු කියනවා නේද ඕගොල්ලොන්ට දැන් අපිව මතකත් නැහැ කියලා. එහෙම අමතක වෙන්නේ නැහැ. තවත් සමහරු කියනවා නේද අනේ අපිට ඔයා නම් කවදාකවත් අමතක වෙන්නේ නැහැ කියලා කියනවා අවුරුදු 20කින් විතර පස්සේ හම්බ වුණාම. එතකොට ඒ මතකයෙන් ඇති වැඩක් නැහැ. මට කවදාකවත් ඔයා කරපු කිසි දෙයක් අමතක වෙන්නේ කියලා කියනවා. එහෙම මතකයෙන් ඇති වැඩක් නැහැ. ඇයි? මතකයක් නෙමෙයි ඕන වෙන්නේ ප්‍රතිඋපකාරයක් නේ. ඒ වගේ වෙලාවට. ඒක නිසා ලේසියකට මිනිහෙකුට අමතක වෙන්නේ නැහැ. ඒ දොස්තර මහත්තයා කියයි දියවැඩියාව වගේ රෝගී තත්ත්වයන් තුළ කොච්චරනම් අමතක වෙනවද කියලා. ඒ වෙන්නේ ශෛල මැරිච්චාම. ඒක නිසා මොළයට හානි සිදුවීම තුළින් අමතක වීම නිරන්තරයෙන් සිද්ධ වෙන්න පුළුවන්. ලේසියෙන් අමතක කරන්න බෑ. ඒකයි මම මේ කාරණා වැඩියෙන් මතු කළේ අමතක වීම සහ අමතක කිරීම කියන එක. අමතක කිරීම කියන්නේ හිතාමතා කරන දෙයක්. ඇත්තටම එතනදී අමතක වෙලා නෙමෙයි අමතක කරන්නේ. අමතක කිරීම යනු ආත්ම වංචාවක්. එහෙම නැත්නම් අමතක උනාසේ පෙන්වීමක් විතරයි. අමතක කරන්නට දරන සෑම උත්සාහයක්ම මතකයේ අලුත් කරනවා. අපේ හැමදෙරෝ එක පැහැදිලි හරියට අර රබර් බෝලයක් වතුරේ ඔබන්න දරන උත්සාහය වගේ ඔබන්න උඩටම මතුවෙනවා. ඉතින් සමහර දේවල් එහෙම වෙන්නත් පුළුවන්. සමහරුන්ට නම් සමහර දේවල් දැක්කම උන් හිටි තැන් අමතක වෙන්නත් පුළුවන් නේ. එහෙම වෙනවා. උන් හිටි තැන් අමතක වෙනවා නේද? ජයලරුණ මහත්තයට දෙන උන් හිටි තැන් අමතක වෙනවයි කියන එක කතාවක්. උන් හිටි තැන් අමතක කරනවයි කියන්නේ තව කතාවක්. සමහරු නම් ඉතින් උන් හිටි තැනුත් අමතක කරලා තමයි ජීවත් වෙන්න බලන්නේ නේද ජයලල් මහත්තයා? ඔව් අනිවාර්යයෙන්. එන ආචාර්ය හසන්ත මැතිතුමනි අවසරයි අපේ ඉන්දුරාකාරී ධම්මරතන ස්වාමීන් වහන්සේගේ මේ වෛද්‍ය රෝනිරූපන් මැතිතුමාගේ වහන්සේගේ ප්‍රවේශය මට හරි උදව්වක් වුණා මේ ඉතුරු ටිකට මගේ කොටසක් එකතු කරන්න. හැබැයි මම දකිනවා තවත් පැත්තකින් ඒ කොටසත් එකතු කරන්න ලෝක ඉතිහාසයේම කලාවේ විශේෂයෙන් නාට්‍ය කලාවේ කවියෙත් ඕක තියෙනවා. නාට්‍ය කලාවේ පුදුම මාතෘකා කිරිල්ලක් වෙලා තියෙනවා මේ අමතක වීම. මේකේ ඊටාම ජනප්‍රියම නාට්‍ය කරලා තියෙන්නේ ග්‍රීක නාට්‍ය කලාවේ. නමුත් ඒක උඩට එන්නේ නැහැ. මේ කියන්නේ මිනිමිචිමස් නිවුනෝ කියලා නාට්‍යයක්. මේ තියෙන්නේ අමතක වීම එකිනෙක අතර. දැන් මේ කලාවෙන් දකින්නේ මේක රෝගයක් හැටියටත් නෙමෙයි. ඊළඟට මේ කාගේරි අඩුපාඩුවක් හැටියටත් මේ වෛද්‍යතුමනි අපි මේ කලාවෙන් දකින්නේ. මං කියන්නේ දැකලා තින්නෙත් එහෙම නෙමෙයි. ඒගොල්ලෝ ඒකෙන් මතුවන හාස්‍යය ඇදලා ගන්නවා. ඒතකොට මිනිමිචමස් නිවුනෝගෙන් පස්සුව ලෝක සාහිත්‍ය හොඳින්ම කියවපු විලියම් ෂේක්ස්පියර් නාට්‍ය කරනවා. ෂේක්ස්පියර් නම් 1564 වර්ෂයේ ඉපදුනේ එංගලන්තේ. එතුමා නාට්‍ය කරනවා කොමඩි ඔෆ් එරර්ස්. අමතක වීමේ විහිළු. ඒක හරි මාරු මේ නිවුනෝ සම්බන්ධව ගත්තු නාට්‍ය මේ මිනිමිචිමස් නිවුනෝත් ඒක. ඊළඟට මේ රුසියානු ජාතික නාට්‍යකරුවෙක් වන ඇලෙක්සැන්ඩර් වෙම්පිලෝව් කියන නාට්‍යකරුවා දී එල්ඩර් සන් කියන නාට්‍ය නිපදවනවා ලියනවා. මෙය ශ්‍රී ලංකාවේ පරිවර්තනය කොට ඉදිරිපත් කළ ප්‍රසන්න විතානගේ මහත්මයා ඒකම අපේ රූපණ කලාවේ අති දැවැන්තයෝ වන ජයලත් මනෝරත්න මහත්මිය ශ්‍රියන්ත මෙන්ඩිස් ඔය ආදී රූපණ ශිල්පීන් විසින් මේ රංගනයෙන් දායක වුණා පුත්‍ර සමාගම.
ඒ මේ මුල්ල මේ අරුත වටිනවා දී එල්ඩසන් කියන එක වැඩිමල් පුතාව අමතක වෙලා කාලෙකදී ඈත්වීම සහ වෙන බොරු එවුන් දෙන්නෙක් මේ ගෙදරට හදිසි කඩාපාත්වීම තුළ ඒ දෙන්න පොත්තු බව ඔප්පු කරනවා. දැන් මේ ගෙදර වැඩිහිටියට මේක අමතකයි. එයා වෘත්තියෙන් මේ ට්‍රම්පට් වාදකෙක්. ඉතින් හරි ලස්සන අද මනෝරත්න මහත්තයා අපේ අතර නැහැ. ඒ වුණත් මට කියන්න ඕන කීප වතාවක් මම නැරඹුවා. මේකෙන් පේනවා අපිට විශ්ව සාහිත්‍යයේම වෛද්‍යතුමනි මේ අමතක වීම අමතක හැබැයි කිරීම නෙමෙයි. තව එකක් තියෙනවා ඔකට මම එකතු කරනවා. අමතක කරවීම. අමතක වීම බලෙන් අමතක කිරීම සහ අමතක කරවන්න හදන එක. ඒක තියෙනවා ගොඩක් වෙලාවට ඔය උසාවි වල කතා වෙන නඩු විසඳන වෙලාවේ අමතක බලෙන් අමතක කරමින් හොඳට මතක තියන අය තමයි ඒක කරන්නේ. මේකත් බැලුවාම කොමඩි ඔෆ් එරර්ස් තමයි. හොඳ විහිළුවක් අමතක වීමේ. මේ කොටස නැති කරන්න නාට්‍ය කලාවෙන් මම එක සැරයක් දවසක් මතක් කළා මේදී. නමුත් මට හිතෙනවා මේ වෙලාවේ හොඳයි කියලා ඒක මතක් කරන එක. මගේ ගුරුවරයෙක් හිටියා ශ්‍රී ලංකාවට පැමිණ බෙල්ජියම් ජාතික මහාචාර්යවරයෙක් බෙල්ජියම් ජාතිකේ මහාචාර්ය රූඩි කොලෙන්ස් කියලා. එතුමාගෙන් මම අහුවා අපේ ආමඳුරෝනේ පුංචි ප්‍රශ්නයක්. ඇයි මේ ගොඩ දෙනට වේදිකා නාට්‍ය බලන අයට නම් මේ ප්‍රශ්නේ හිටිනෝ. කොහොමද අපෝච්චර දෙබස්තුගයක් නාට්‍ය මුලින් ඉඳන් අග වෙනකන් මතක් කරගෙන හිටි කියලා. ඒකෙත් තියෙනවා අමතක වීමේ විහිළුවක්. කොමඩි ඔෆ් එරර්ස්. මේක අපිට මේ කාලෙකදී මේ අපේ සමහරක් ජ්‍යෙෂ්ඨ රූපන ශිල්පීන්ගේ උන අපේ හැමදෙරේ මේ කියන්නේ ඒක යට අපහාස කිරීමට නෙමෙයි මම කියන්නේ මේක විහිළුවක් වෙච්ච හැටි. පෙලක් ශිල්පීන් නීතිය එයාට මතක හිටින්නෙම නැහැ. සමහර විට වෛද්‍යතුමනි අපි දක්වන මේ ওই වයසේ මේ අර්බුදේ වෙන්නත් පුළුවන්. මත ඩිමෙන්සියා කියන තැනට එනවා. ඔය අමතක වීම නිසා පෙලක් අයට අර මහා දෙබස්තොගයක් මතක හිටින්නේ නැහැ. පෙලක් වෙලාවට දැන් හසන්ත මහත්තයා මට කියන දෙබසට මන් දෙන උත්තරේ ඔබත් නාට්‍ය රංගපාලා තියෙනවනේ. කොහොමද මතක නැතුනොත් එහෙම? ඒ වෙලාවට හොඳයි. අපි කියන්නේ ඒ වෙලාවට පොළොව බලන් යන්න නෙමෙයි ස්ටේජ් එක බලන් ගියා නම් හොඳයි කියලා. ජනරල් මහත්තයා මට අවසර දෙන්න වෙලාව බලන්න ඊට පස්සේ අපි කතා කරමු. හොඳයි. ඔන්ලයින් ඉගෙන ගන්නත් ඔෆිස් වැඩ කරන්නත් ඩයලොග් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් වෙතින් දැන් අන්ලිමිටඩ් ඩේටා. ස්වාභාවික ලුණු බලේ දත් සහ විදුරු මස් රකින්න නව ක්ලෝගාඩ් නැචරල් සෝල්ට්. යම් හිටිය බලින් මේ වැඩසටහනට අවශ්‍ය නිසා. ඉතින් අර සමහර මේ හොඳ වෙලාවට මගේ මම මේ ශබ්ද ඇහෙන නිසා මෙන්න මේ එකක් පට කියකි පොඩ්ඩක් හිමීට මේ කියන්නේ රංගපාන්න යනවා නෙමෙයි පොඩ්ඩක් නිකිටලා මතක් කරන්න පෙලක් වෙලාට රූපන ශිල්පීන් මෙහෙම ඉන්නවා. මේ අර ජේෂ්ඨ ශිල්පියා මෙහෙම ඉන්නවා. තම සිතන්නේ මට මේ වැඩේ කරන්න බැහැයි කියලාද? එයාට අමතකයි ඉතුරු ටික කරන්න බැහැ කියලාද? ඒ කියන්නේ තිරේ දෙපැත්තේ ඉන්නෝනේ ප්‍රොම්ප්ට් පෙළ මතක් කරන්න. එයා කියනවා අද හවසට අපි හම්බ වෙනවා. අද හවසට අපි හම්බ වෙනවා. අද හවසට අපි හම්බ වෙනවා. අද හවසට අපි හම්බ වෙන්න ඕන. තේරුණාද? හිතෙනවා. ඊට පස්සේ දැන් ප්‍රේක්ෂකයට මේක තේරෙනවා.
ප්‍රේක්ෂකයා ටික ටික ඔය බරලේ වයින් මේකේම ඔය නාට්‍ය වෙනකොට විසිල් ගන්න පටන් ගන්නවා. එතකොට ශිල්පියාට කේන්ති යනවා. කේන්ති යනවා ඒ ඇසේ ශිල්පියා හොඳින්ම මතක තියාගත්තු දෙබස් තියෙනවනේ. ඒකේ අපි අවුරුද්දේ දැන් ඒක කියන්න බලාගෙන මෙයාත් ඉන්නවා. ඉන්නකොට අර මතක් කරන්න ඒකත් මතක් කරනවා. ඉතින් උඹටයි මටයි පුළුවන් නේද හොඳ. ඉතින් උඹටයි මටයි පුළුවන් නේද හොඳ. අයියේ ඉතින් උඹටයි මටයි පුළුවන් නේද. හරි ඉතින් ඉන්නවකෝ. ඔය එහෙම කියනවා. ඉතින් පෙලක් වෙලාවට ඒ ශිල්පී පොඩ්ඩක් මේ මధుවිත අරගෙන වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට එහෙම එයාට අමතකයි ප්‍රේක්ෂාකාරී. අමතක වෙලා දැන් ඒ දෙන්නගේ ගනුදෙනුවක් කියන්නේ. ඕකත් අමතක වීමේ විහිළුවක්. ඉතින් මහාචාර්ය රෝඩිකෝරන්ස් මැතිතුමා මේ මට ඉගැන්නුවා පොඩි ක්‍රමයක්. මම ඇහුවා සර්ගෙන් සර් අපි කොහොමද වේදිකාවේ දෙබස් ගොඩක් ආවම මතක තියාගන්නේ? මම විශේෂයෙන්ම කියන්න මට ඒ ප්‍රශ්න උදා වුණේ බන්දුලිතානගේ මහත්තයාගේ වැනිසි වෙළඳ නාට්‍යයේ හදිසියේ මොරොකෝ කුමාරයාගේ චරිත රංගපාන්න මට ලැබුණා. හදිසියේ ශිල්පියා එන්නේ නැතුව අසනීපයක් වෙලා හරි මොනවා හරි වෙලා. ඒ චරිත රංගපාන්න මට බන්දුලිතානගේ මහත්තයා කෝට්ටේ අපි ගර්ල් ගාව හිටි පිටපත දීලා කිව්වා මේ ටික බලා ගන්න කියලා. මම බැලුවාම එකම දෙබස අපේ හැමදෙරේ පිටු එකමාරක්. දැන් කොහොමද මතක තියාගන්නට පිටු එකමාරක්? ඔන්න ඔයගේ ප්‍රශ්න ආවා. මට අදත් ඒ දෙබස් ටික එහෙමම මතකයි. මොකද මං දැඩි ඕමනාවෙන් ඒක පාඩම් කරපු නිසා. අදත් එහෙමම මතකයි. අකුරක් නැර. හරි කවුරු හරි අභියෝග කළොත් මං කියනවා. මේකට මං අහුවා සර්ගෙන් මොකද්ද මං කරන්න ඕන වේදිකාවේ රංගපාන ශිල්පී නැටියට අපිට ලොකු කර්තව්‍යය ටෙලිවිෂන් සිනමා ඒ ගැන කට උතර නැහැ. හදිසියවත් කරගෙන යනකොට වැරදුනොත් එහෙම කට් කියලා නවත්තලා ආයි ගන්නවා. වේදිකාවේ වැරදුනොත් නේද? එහෙනම් මොකද කරන්නේ සර්? එහෙනම් මට දුන්න ව්‍යායාමයක්. මිත්‍රෝරි මේ නර්මන ඔබ මේ කරලා බලන්න. විශේෂයෙන් පාඩම් කරන ළමයි ඉන්නෝ නම් කරලා බලන්න. උසස් විභාග වලට පාඩම් කරනවා නම් තවත් හොඳ වෙයි. සර් කිව්වේ මොකද්ද? අද උදේ ඔයා නැගිට්ටේ කොතනින්ද? මම කොහේ ඇඳේ නිදාගෙන ඉඳලා නැගිට්ටා. හරි. එතනින් දැන් අද හවසට එනකම් ඔයා වැඩ ටිකක් කරනවනේ. වැඩ ටිකක් කරලා ඊට පස්සේ ගෙදර යනෝනේ. ගෙදර ගිහිල්ලා ඇඟ හොදගෙන ඔක්කොම කරලා ආයෙත් ඇලවෙන්න යනවනේ ඇඳට. එතන ඉඳන් ආපස්සට මතක් කරන්න මේ ඇඳෙන් නැගිටිච්ච තැනටම. මම දැන් මෙතනට එන්න ඉස්සෙල්ලා ඇඟ හෙදුවා. ඇඟ හොදද්දි මම දත් මැද්ද. ඔහොමම එනවා. ආපස්සට බස් එකකින් බැස්සා. පාරදී ගියාව කලුවරේ මෙහෙමයි. ඔහොම විස්තර ආවර්ජනය කරන්න. ඒක කරන්න කිව්වා මට මේ ඇඳින්ම මෙතනින්ම නැගිටිච්ච වෙලාව දක්වා අද උදේ. ඉතින් පුළුවන් නම් ඔබ කරන්න බලන්න මේ දේ ඉතාමත් හොඳ ව්‍යායාමයක්. මතකය ශක්තිය ඇති කරගන්න. හොඳයි. අර මధుවිත ගැන සඳහන් කළා ජයලාල් මහත්තයා. සමහරුන්ට මధుවිත ගත්තාම අමතක වෙනවා ඇති. සමහරුන්ට වැඩි මතක් වෙන මధుවිත ගත්තාමද කියලා මේ පොරණ දේවල් මතක් කර රණ්ඩු වෙන අය ඉන්නවනේ. ඒ කියන්නේ අවුරුදු 25 30 පරණ කොන්තර මතක් කර රණ්ඩු වෙනවා. මට මතකයි මේ අවල් දවසේ මේ කියලා එහෙම මම දැකලා තියෙන සිදුවීම් අහලා තියෙනවා. ඒක ටිකක් මතකේ නැති වෙනවා කිව්වට වැඩිපුර මතක් කරගන්නද කියලා හිතෙනවා. දැන් ওই සමහර පණිවිඩ කියන්නේ එහෙම ජංගම දුරකථන අපි ඉතින් කවුරුත් භාවිතා කරන අපේ හැමදෙනාම වැදගත් පණිවිඩයක් කියන්න තමයි ගන්න. එතකොට මේක ගත්තාම මේ සීන්දුව ඇහෙනවනේ රින්ගින් ටෝන්ස් එහෙම හැමෝම දාගෙන ඉතින් සීන්දුව අහගෙන ඉන්න අර පණිවිඩය අමතක වෙනවා. ඒ කියන්නේ ඒ තරම් සීන්දුව සමහර සීන්දුව අමතක කරන සුළු සීන්දුව යන්නේ මෙව්වා. සමහර සීන්දුව කියලා කියන්න ආපු එක මතක නැහැ. ඒව දෙලොත් වෙනවා. අමතක වීම සහ අමතක කිරීම එක තමයි අපේ මාතෘකාව විශේෂඥ වෛද්‍යතුමා. ඔව් ඇත්තටම මේ
මතකය ගැන කතා කරනකොට ඉතා වැදගත් දෙයක් තමයි මේ. මතකය අපිට අමතක වීම අපිට කොයිතරම් ප්‍රයෝජනවත් වෙනවද කියන එක. මොකද දැන් මම එක රසන කතාවක් මතක් වුණා. එක්තරා පුද්ගලයෙක් ගොඩක්ම දුක් වුණා මේ අමතක වෙන ගැන. එයා විභාගයකට ගියත් අර කරුණු අමතක වෙනවා. ඒතකොට එදිනදා ජීවිතේත් අමතක වෙන නිසා තමන්ගේ රැකියාව කරගන්නත් බෑ. ඉතින් මේ ගැන ලත වෙවි ඉන්නකොට මෙයාට වරමක් දෙන දෙවි කෙනෙක් හම්බුණා. මේ දෙවියෝ කිව්වා මං වරමක් දෙන්නම් ඕක මතකේ සම්බන්ධව කියලා. එතකොට මෙයා මේ වරමක් කිල්ලුවා කිසිම දෙයක් අමතක නොවන වරමක් දෙන්න කියලා. මෙයා හරිම සතුටු වුණා මේ වරමෙන්. මොකද ඊට පස්සේ අමතක වෙන්නේ නැහනේ. ඕන විභාගයක් කරන්න පුළුවන්, ඉහළම තැනකට යන්න පුළුවන්, ඕනම තැනක යාට කැපී පෙනෙන්න පුළුවන් කියලා හරිම සතුටු වුණා. නමුත් මේ වරම දුන්නට පස්සේ මෙයාට ඊළඟ දවසේ උදේ නැගිටිනාට පස්සේ තමයි මේ වරම හම්බ වෙන්නේ. මොකද උනේ මේ වරමත් එක්ක මෙයාට මේ දැන් හැම දෙයක්ම මතක තියෙනවා. උදේටම මූණ හොදපු හැටි මතකයි, වැසිකිළියට ගියපු හැටි මතකයි, ඊට පස්සේ උදේ පාන්දර ඇවිදින ගියාම මිනිස්සුත් එක්ක රණ්ඩු වෙච්ච ඒවා මතකයි. දැන් මේ මතකයන් කිව්වහම අර හොඳ මතකයක් විතර නෙවෙයි, කටුක දේවලුත් දිගින් දිගට මතක් වෙන්න ගත්තා. මහා වදයක් වුණා. මොකද අපේ මොලේ හැදිලා තියෙන්නේ හොඳ මතකයන් අපිට මතක තිබුණාට, අර කැමති දේවල් අපිට මතක තිබුණාට අපේ හිත රිදවෙන දේවල්, අපිට පිළිකුල දනවන දේවල්, ඒ වගේම අපිට වදයක් වෙන දේවල් ස්වභාවිකව අමතක වෙන්න. එහෙම නැත්නම් අපිව මේ අපේ මනසට අහිත කර, අපේ මානසික සෞඛ්‍යයට අහිත කර, සතුට නැති කරන දේවල් දිගෙන් දිගටම අපිට මතක් වෙලා අපිටම වදයක් බවට පත් වෙනවා. ඉතින් මේ මනුස්සයට අන්තිමේදී මේ එදිනදා ජීවිතයේ සිදුවෙන සියලුම දේවල් අමතක වෙන්නේ නැතුව දිගෙන් දිගට මතක් වීම නිසාම අන්තිමට අර දෙවියොන්ටම කන්නලව් කරලා අර වරම නැති කර ගන්නුණා. ඒක එක්තරා උදාහරණයක් මේ අමතක වීම කොහොමද අපේ මනසට සමහර වෙලාවට ආශිර්වාදයක් වෙන්නේ කියලා. දැන් විද්‍යාත්මක හොයලා තියෙන දෙයක් තමයි ඕනෑම පුද්ගලයෙකුට අවුරුදු 3කට කලින් තියෙන දේවල් අමතක වෙනවා. කියන අවුරුදු 3න් පස්සේ තමයි මතකය තියෙන්නේ. දැන් අපිම හිතලා බැලුවොත් මට පෞද්ගලික වුණා මට මතකයි අපේ මගේ සොහොයුරා මට අවුරුදු 3ක් වෙනකොට තමයි ඉපදුනේ. ඒ සොහොයුරා ඉපදුණු දවස මට මතකයි. ඉපදිලා රෝහලේ ඉන්නවා. ඊට කලින් මතක කිසිම දෙයක් මතක නැහැ. ඊට පස්සේ සිදුවීම් තමයි මතක. ඉතින් මේක අහගෙන අසන්න ඕනත් හිතලා බැලුවොත් එහෙම අවුරුදු 3කට කලින් දේවල් අමතක වෙලා. මොකද මොලේ හැදිලා තියෙන්නේ අවුරුදු 3කට කලින් වෙන සිදුවීම් පිළිබඳ මතකයේ මොලේට ගියත් ඒවා තැම්පත් වෙන්නේ නැහැ. ඒවා මත අනිත් දේවල් තැම්පත් වෙලා අර කලින් මතකය මේ ඉරේස් වෙනවා. ඒ කියන්නේ ඒවා මැකිලා යනවා. එහෙම තමයි මොලේ සෛල හැදෙන්නේ. නමුත් අවුරුදු 3න් පස්සේ එන සිදුවීම් අලුත් මතකයන් ආවත් අර පරණ මතකයන් රැඳා පවතින විදියට ඒවා නොමකෙන විදියට තමයි අලුත් මතකයන්ුත් ඇති වෙන්නේ. ඉතින් අපි අවුරුදු 3න් පස්සේ ජීවත් වෙනකොට අපි ඇහපු දේවල්, දැකපු දේවල්, අපි විඳපු දේවල්, මේ සියලුම දේවල් මේ මොලේ ලොකු හાર્ඩ් ඩිස්ක් එකක් හැටියට මේවා තැම්පත් වෙලා තියෙනවා. නමුත් ඇයි සමහරවිට අපිට මේවා මතක නැති වෙන්නේ? අපිට සමහරවිට දේවල් මතක නැහැ. සමහරවිට අපිට අතීතයේ දේවල් මතක නැහැ. අපි පාඩම් කරපු දේවල් මතක නැහැ. ඒ මතක නැති වෙන්නේ ඇත්තටම ඒවා මොලේෙන් මැකිලී යන නිසා නෙවෙයි. ඒවා අපිට නැවත මතක් කරගන්නට බැරි වෙනවා. මොකද මේ මතකය හා සම්බන්ධ ලින්ක්ස්, ඒ කියන්නේ සම්බන්ධතා අපිට හිමි වෙලා යනවා. නමුත් ඒ සම්බන්ධතා හරියට තියාගන්න පුළුවන් නම්, ඒ කියන්නේ ඒ සිදුවීම් හා අපි දැන් දේවල් එක්ක සම්බන්ධතා තියෙන්න ඕනේ. දැන් කම්පියුටර් එක උනත් දත්ත දැම්මට පස්සේ ඒක හරියට ෆයිල්ස් වල දාන්න නැතුව ඒ ෆයිල්ස් හොයාගන්න බැරි නම් අපිට නැවත ගන්න බෑනේ. නමුත් කම්පියුටරේ කොහේ හරි ෆයිල්ස් තියෙනවා. ඒ වගේ තමයි මොලේත්. මොලේ මේ තැම්පත් වෙලා තියෙන මතක සෛල, මතක දත්ත ස්නායු මොලේ ස්නායු සෛල වල තැම්පත් වෙලා තියෙන මතක දත්ත ඒ විදිහටම තියෙනවා. නමුත් ඒවා අපට ලබා ගන්නට බෑ. ඒක තමයි විභාග වලට යනකොට උනත් අපි කියන්නේ පාඩම් කරනවා. ඒව නැවත ගත්තේ නැත්නම්, ප්‍රශ්න කරේ නැත්නම්, නැවත මතක් කරගත්තේ නැත්නම් විභාගයට ගියාට පස්සේ අපිට ඒ මතකය නැවත ගන්න බෑ. මොකද අපි ඒව පුරුදු වෙලා නැහැ, ලින්ක්ස් නැති වෙලා. ඒක අන්න ඒකයි තියෙන්නේ, මතකයේ තියෙනවා, මතකයේ ඉදිරියට ගන්න බෑ. දැන් මේක තත්ත්වය ගත්තාම මට මතක් වෙනවා අපිට එක්තරා අපේ ළඟදී ආපු එක්තරා රෝගියෙක්ගේ ප්‍රශ්නයක්. ඇත්තටම මේ අර කලින් කිව්වා වගේ මේ අපි කැමති දේවල් මතක තියෙන්නත් අකමැති දේවල් බලෙන් අමතක කරන්නත් මේක හොඳ උදාහරණයක්. එක්තරා තරුණ ගැහැණුවා මේ අවුරුදු 22ක එයාට සම්බන්ධතාවයක් තිබුණ මේ වසර 2ක පමණ සම්බන්ධතාවයක් ගමේම තරුණ පිරිමි ළමෙක් එක තමයි යහළු වෙලා හිටියේ. ඉතින් මේ දෙන්න කොයිතරම් ආදරෙන් හිටියද කියන්නේ ඒ දෙදෙනාට දෙදෙනාව අමතක කරන්න බැරි මට්ටමක හිටියේ. නමුත්
අවාසනාවට මේ ගෙදරින් මේ සම්බන්ධයට විරුද්ධයි. ඒ පවුල් දෙක අතර තිබුණු විරසකය නිසා ඒ සම්බන්ධතාවයට දිගින් දිගට විරුද්ධකම් දැක්වුවා. එක දවසක් මේ දෙන්න කතා කරගෙන ඉන්නකොට ඒ ගමේ තිබුණු බස් ස්ටෑන්ඩ් එකේ මේ ගැහැණු ළමයාගේ සහෝදරයාත් පියාත් ඇවිල්ලා මේ දෙන්නට පහර දීලා අර ගැහැණු ළමයා ඇදගෙන ගියා ගෙදර. එදායින් පස්සේ ගැහැණු ළමයාට ෆෝන් එකක් පාවිච්චි කරන්න දුන්නේ නැහැ, පන්ති යන්න දුන්නේ නැහැ, ගෙදරින් එළියට යන්න දුන්නේ නැහැ. ඉතින් අර පිරිමි ළමයාත් එක්ක තිබිච්ච සියලුම සම්බන්ධතා නැති වුණා. ඉතින් මේකෙන් පස්සේ අර ගැහැණු ළමයාට අර පිරිමි ළමයාත් එක්ක කතා කරන්නවත් අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ වගේම දෙමාපියෝ අය සම්බන්ධය නවත්තන්න බල කරා. ඉතින් මේ අර ගැහැණු ළමයාට පහර දීමත් එක්කම ඒ ගැහැණු ළමයා ටික වෙලාවක් ක්ලාන්තයක් හැදලා තිබුණා. ඊට පස්සේ නිදිමත ගතිය වැඩි වුණා. ඊට පස්සේ නිින්දෙන් ඇහැරලා බලනකොට ඒ ගැහැණු ළමයාට සියලුම මතකයන් අහිමි වෙලා ගිහිල්ලා පහුගිය අවුරුදු දෙක ඇතුළත. ඉතින් මතකය අහිමි වෙන නිසා මේ පහර දීමකට පස්සේ ඒ අය රෝහලට අරන් ගියා. ගෙදරින් පහර දුන්න කියලා කිව්වේ නැහැ. නමුත් වැටිලා ප්‍රශ්නයක් වුණා කියලා කිව්වේ. සියලුම පරීක්ෂණ කරා මතකයේ අමතක වීම සඳහා අමතක වීම සඳහා කිසිම මොළයේ ඇතුළත සාධකයක් තිබුණේ නැහැ. කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. සියලුම පරීක්ෂණ නෝමල්. නමුත් හොයලා බලනකොට මේ දරුවාට පහුගිය අවුරුදු දෙකේම දේවල් අමතකයි. කොහෙද හිටියේ, මොනවද කරේ, ඉගෙන ගත්තේ මොනවද, ගියපු තැන් කිසිම දෙයක් මතක නැහැ. ඒ අවුරුදු දෙකට කලින් දේවල් ඔක්කොම මතකයි. ඒ අවුරුදු දෙක ඇතුළත මතක නැහැ. නමුත් අපි මනෝවිද්‍යාත්මක අපිට යොමු කරාට පස්සේ අපි හොයලා බලනකොට ඇත්තටම සිද්ධ වෙලා තියෙන මේ අවුරුදු දෙක තුල තමයි මේ සම්බන්ධතාවය තිබුණේ. ඒ සම්බන්ධතාවය අමතක කරන්න කියලා gederin වන බලපෑමට ඒ සම්බන්ධතාවයේ තියෙන අර පිරිමි දරුවාත් විතරක් නෙවෙයි ඒ කාලය තුල සියලුම මතකයන් අහිමි වුණා. මොකද ඒ පීඩනය දරා ගන්න බෑ. ඒ මතකයේ අවුරුදු තුල මතකයේ තියෙනකොට අර ඇයගේ පෙම්වතා ගැන තමයි මතක් වෙන්නේ. ඒ නිසා මොළයෙන්ම සැකසී තිබුණා ඒ සියලුම මතකයන් අහිමි කරන්න. ඉතින් ඒ වගේ යම්කිසි මානසික පීඩනයක් වෙච්ච අවස්ථාවක අපිට తాවකාලික වශයෙන් යම්කිසි කාල පරාසයක් තුළ සියලුම මතකයන් අමතක වෙන්න පුළුවන්. නමුත් ඒ මතකයන් අමතක වීම අර ඩිමෙන්ෂියා රෝගය වගේ දීර්ඝ කාලෙම තියෙන්නේ නැහැ. දැන් මේ දීර්ඝ කාලෙම තියෙන්නේ මොළයට යම්කිසි හානියක් වුණොත්, මොළයේ සෛල වලට යම්කිසි හානියක් වුණොත්. දැන් අපි හිතමු උදාහරණයක් ඇරෙට හදිසි අනතුරක් වෙනවා. හදිසි අනතුරක් වුණාට පස්සේ මොළයට හානි වෙනවා. මේ මොළයට හානි වුණාට පස්සේ ඒ හදිසි අනතුරට පෙර හා පසු කාලයේ මතකයන් අහිමි වෙන්න පුළුවන්. පෙර කාලයේ මතකයන් කියන්නේ කොහොමද ඒ වාහනේ පදවගෙන ආවේ, කොහොමද අනතුර සිද්ධ වුනේ, අනතුරෙන් පස්සේ රෝහලට ගෙනිච්ච කොහොමද කියලා සම්පූර්ණ සමහරුන්ට අමතකයි. නමුත් කාලයත් එක්ක සතියක් දෙකක් යනකොට මේ මතකයේ ආපහු ටික එන්න ගන්නවා. එතකොට ඒකත් එක්තරා විදියකට මේ මතකයේ අමතක වීමක්. ඒ වගේම සමහරුන්ට ඒ අනතුරට කලින් දේවල් මතකයි, අනතුරට පස්සේ දේවල් මතක නැහැ. නමුත් ඒත් කාලයක් යනකොට මොළයේ හැඩ ගැලලා තියෙනවා, මතකයේ ටික එන්න ගන්නවා. සමහරට මාස 5ක් 6ක් යන්න පුළුවන්. ඊට මාස 7-8ක් යන්න පුළුවන්. එතකොටත් මතකයේ ටික මතකයේ ඇවිල්ලා ඒ කාලය තුල ක්‍රමයෙන් ගොඩ නැගෙන මතකය නැවත යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් අවුරුද්දක් විතර යනකොට. පැහැදිලි. හොඳයි. ප්‍රේමය සහ මතකය කියපුවාම ඒක ලොකු සම්බන්ධයක් තියෙනවා. ප්‍රේම සම්බන්ධතාව එක කතාවක් නේ කිව්වේ නේද? සමහරවිට පළමු ප්‍රේමයේම හොඳට මතකයි. පළමු ප්‍රථම ප්‍රේමය ගැන සින්දුම කොච්චර ලියවිලා තියෙනවද? කවි සින්දු නේද? ඉතින් ප්‍රථම ප්‍රේමය හොඳට මතකයි කියලා කියනවා. මං නම් ඔයාව කවදාවත් අමතක කරන්නේ නැහැ කියලා ලෝක ඉතිහාසයේ කී දෙනෙක් කියලා ඇද්ද? හැබැයි ටික දවසකින් අමතකයි. මං නම් කවදාවත් ඔයාව අමතක කරන්නේ නැහැ කියපු කී දෙනෙක් නම් අමතක කරලා තියෙනවද? බලපුවාම මතකයත් මහා පුදුමාකාරයි. අපිට කතා කරන්න බොහෝ දෙනෙක් උත්සාහ කරනවා. අයිබෝවන්. අයිබෝවන්. කතා කරන්න. දැන් මෙතනදී වෙන ලොකුම ප්‍රශ්නේ තමයි මතක කිරීම සහ මතක නැතිවීම කියලා දෙකක් තියෙනවානේ. එතකොට මතක නැති කරනවා නම් ඒක මතක් වෙනවනේ. ඕන කමින් මතක නැති කරන්න නම් ඒ මතක් වෙලා ඒක කරන්නම ඕන. ඒ නිසා එකක් තමයි වාසියට ගොඩක් ඒවා අමතක වෙනවා නෙමෙයි අමතක කරනවා. එකක් ඒක ඊළඟට පවතින තත්ත්වය යටතේ දැන් අර වෛද්‍යතුමාලා කියනවා මොළයේ ඉස්සරහාගේ ඩිමෙන්ෂියා ඒ කියන්නේ වයසට යනකොට ඇත්ත වශයෙන් අමතක වීමේ රෝගයක් තියෙනවා. එහෙම නෙමෙයි ජීවත් වෙලා හොදට ඉන්න අය අමතක කරනවා. ඒ කියන්නේ මතක තියාගෙන අමතක කරනවා. ඒ කියන්නේ ඒකෙන් වෙන්නේ අමතක කරන්න මතක් කරගන්න එපයි. මෙතෙන්දි වෙන භෞතිකවාදීව තියෙන්නේ මේක ජීවිත පැවැත්මේදී මිනිසුන්ට වාසියට ගොඩක් ඒවා අමතක කරනවා. දැන් ණය ගන්නවානේ.
මිනිස්සු අමතක කරනවා. ඒ අමතක වෙනව නෙමෙයි. මතක අවශ්‍යමතාවයක් යටතේ කෙනෙකුට හොඳට වාසියක් එනවා නම් මුදල් එනවා නම් ආර්ථිකයත් එක්ක හොඳට මතක තියෙනවා. ණය ගත්තාම අමතක කරනවා. අමතක වෙනව නෙමෙයි. අපි දන්න දැන් බස් වල යනකොට මිනිස්සු නිකන් ටිකක් පොඩ්ඩි ඉඳලා වයසක වගේ නම් කොන්දොස්තර හිතනවා මෙයා දැන් වයසනේ මෙයාට මතක නැහැනේ කියලා එයා හිතනවා. ඒ හින්දා මේ දෙක අතර තියෙන සම්බන්ධය භෞතික වෙන්නේ මොකද? Tamanට තියෙන ආර්ථික වාසියත් එක්ක. ඊළඟ එක තමයි අපි දන්නවා කුඩා දරුවන්ට දැන් සතුන්ගෙන් හොඳට මතක තියනවලු අලින්ට. එහෙම එකක් තියෙනවනේ. ණයාට. අරණේව හොඳට මතක තියෙනවා. ඒ මතක තියෙනවා කියන්නේ යටිහිතේ තැම්පත් වෙලා සමහර ඒවා තියෙනවා අපිට මතක් වෙනවා. අපි කියවන දැන් මල ගෙදරක වරියට යනකොට සමහර බීම දෙනකොට එතන මතක් වෙනවා අතීතයේ දෙයක්. මොකද ඉස්තර වෙච්ච සුවඳක් මෙතෙන්දී ආයෙම හඳුන් ගුරු පත්තු කරනකොට දේවාලයකට ගියාම මතයකට එනවා ඒ අතීත මතක. අපි දන්නවා ප්‍රේම සම්බන්ධයක් ප්‍රේම තියෙනකොට පරණ වෙච්ච ඔය සින්දුත් හදලා තියෙන. ඒක මතක් වෙනවා. මෙතන තියෙන භයානකකම තමයි අපි තුමු දේශපාලඥයෝ කියලා. ඒගොල්ලෝ දැන අමතක කරනවා. ඒක මතක් වෙනවා. ඒ කියන්නේ මතක් වීමයි මතක් කිරීමයි දෙක අතර තියෙන්නේ හිතාමතා කරන එකක්. අනිත් එක අතනීප වලින් අමතක වෙනවා එකක්. අනිත් එක අවශ්‍යතාවයේ මත අපි දන්නවා පාන්දර නැගිටින්න 4ට නැගිට්ටොත් ඊළඟ දවසේ යටිහිතෙන්ම 4ට නැගිටිනවා. ඒ හින්දා මේක ආර්ථික ගැටලුවක් තියෙනවා. රෝග තත්ත්වයක් ඇත්ත වශයෙන් වෙනවා. එතකොට එකිනෙක කෙනා ගෙදර වහලාද නැද්ද ගිහිල්ලා නැවතෙනවා මතක නැහැ. නැවත ඇවිල්ලා බලනවා දොර ඇරලාද නැද්ද කියලා. පැහැදිලි. හොඳයි. ඔය පැහැදිලි. ඒක වෙන්නේ මොකද? යටි හිතත් එක්ක තියෙනවා. අනිත් එක සැකයක් එක්ක මතක නැතිවීම අලුත් වෙනවා. පැහැදිලි. ඒක වෙන්නේ මොකටද? හරියට වෙලාවට නැගිටින්න මතක් වෙනවා. යටි හිතෙන් එනවා. ඒ හොඳයි. හොඳයි. විශේෂඥ වෛද්‍ය නන්ද විජේරත්න මහත්මයා කතා කළේ වටිනා අදහස් පෙළක්. තවත් ඇමතුමක් තියෙනවා අයබෝවන්. අයබෝවන්. ආචාර්ය හසන්ත මහත්මයානි මම තිස්සසෙනි විරත්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ විද්වත් මණ්ඩලයේ අවසරයි. මේක මේ පරිශනාත්මක සිතුවිල්ලක් පිළිබඳව මට මේ කාරණේ විද්වත් මණ්ඩලයට ඉදිරිපත් කරන්න හිතුනේ. මතක තබා ගැනීමේ අභ්‍යාසය සහ මතකයේ සක්‍රියණය. මේ පුද්ගල පරදායිතාවය තුලින් රටට සහ පුද්ගලයාට ප්‍රයෝජනයක් වෙන පරිදි මේ මතක කියන වචනය එක්ක තියෙන ක්‍රියාකාරකම් පෙළගැස්වීම පිළිබඳ මේ කටපාඩම් දැනුම සහ විශ්ලේෂණාත්මක දැනුම කියන මේ දෙක පුද්ගලයා තුළ තියෙන ශක්ති ස්වභාවයන් එකම ප්‍රමාණාත්මකව අඩු වැඩි කිරීමෙන් මේක සංයෝජනීය කිරීමේ මේ අභ්‍යාසය පිළිබඳවයි ඒ තුලින් ඉහළ කාර්යක්ෂමතාවකින් ඉහළ සඵලතාවයකින් මේක රට උපයෝජනය කරගන්නේ කොහොමද ශිෂ්‍යයන්ට සහ වැඩිහිටියන්ට හැම කෙනෙක්ටම. ඒකම මේ දැනුම අපි එකතු කරනවා knowledge accumulation කියන එක. ඒ එකතු කරලා ඉවරලා අපි දන්නේ නැත්නම් මොනවද වෙන්නේ කියලා ඔන්න එතනින් සිහිය විසිරිලා යනවා. එහෙම නැත්නම් අපි මේ දැනුම ඊට පස්සේ process කරනවා. සංස්කරණය කරලා ලාචුවට දානවා තැන් තැන් වල දාන මේ අරග જાති මේවා ඊළඟට අපිට ওই දාපු ඒ වයින් ඕන වෙලාවට අරගෙන මේක සංශ්ලේෂණය කරනවා අර බිත්තරයි පිටි සීනි එකට එකතු කරලා අර මේ බිත්තරවල තියෙන ගඳක් නැති පිටිවල තියෙන පිටි රහක් නැති අමුතු මේකක් හදනවා එතකොට මේ විශ්ලේෂණාත්මක බුද්ධියේදී සිද්ධි සංකේත හැටියට අරගෙන ඒවා අනුපිළිවෙලකට සකස් කරලා ඕන වෙලාවකදී ප්‍රයෝජනෙට ගන්න මේ අභ්‍යාසය දෙන්න කරන ක්‍රියාකාරකම් පිළිවෙතක් තියෙනවා නම් ඒ අය තුලින් අලුත් නිර්මාණශීලී දේවල් එනවා. ඒකෝර මේ යම් කිසි ගත්තේ කටපාඩම් කිරීම වෙනුවට ඒ පුළුවන් තරම් අඩු කළා යම් කිසි සංකේතාත්මක මතක තබාගෙන ෆොටෝග්‍රැෆික් මෙමරි කියන එන්නේ සංකල්පෙත් එක්ක මතක තබාගෙන ඕන වෙලාවට අර දාපු යාරන් තියපු ඒව අරගෙන වැඩ කරන්න පුරුදු වුණොත් එයාට ගොඩක් දේවල් නිර්මාණශීලීව මම හිතන්නේ මේ ක්‍රියාත්මක කරන්න. හොඳයි බොහොම ස්තුතියි. අදහස් යෝජනා ප්‍රශ්න කෙටියෙන් ඉදිරිපත් කරනවා නම් බොහොම වටිනවා. බොහොම ස්තුතියි. අපි පාලක මැදිරිය මගින් නිකුත් කරන පණිවිඩ කීපයක් සඳහා යමු. ඊට පස්සේ කතා කරමු. දොර මඩලාවයි අමතක වීම සහ අමතක කිරීම අපේ මාතෘකාව අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඔව් අපේ ආචාර්ය හසන්ත හිට්ටිආරච්චි මැතිතුමනි මේ වෙලාවේදී අපි අලුත් වචනයක් මතක් කරගන්න ඕනේ. ඒ තමයි මතක ඉතිරිය කියන එක. සාමාන්‍ය මතකය කියන්නේ ගබඩාවක්. ජීවිතයක් ඇත්තටම ඉවර වෙනකොට
ඉතුරු වෙන එකම දේ තමයි මතක. මතක ඉතිරිය. ඉතුරු මතකය කියන එක නෙමෙයි මේ කියන්නේ මතක ඉතිරිය. ඒ මතක ඉතිරිය කියලා කියන්නේ ඇත්තටම ඉතුරු වෙන්නේ මතක විතරයි. කී දෙනෙක් මේ බිමේ හිටියද? අද මතකයක්සේ ඉතුරු වෙ තියෙනවා. මොනතරම් සිදුවීම් සිද්ධ වුණාද? මතකයන්සේ පමණක් ඉතිරි වෙලා තියෙනවා. ඒ වගේම කොච්චර දේවල් අපි ඉගෙන ගත්තද? මතකයන්සේ පමණක් ඉතිරි වී තියෙනවා. අපිට හම්බ වෙච්ච සහෘදයින් කොයිතරම්නම් හිටියද? මතක පමණක් ඉතිරි වී තියෙනවා. එහෙමනම් මතක ඉතිරිය කියන්නේ ඇත්තටම ඉතිරි වෙන්නේ මතකයේ විතරක් කියලා කියන එකම තමයි. සාමාන්‍යයෙන් ඉතුරු වෙන මතක වලට කරන්න පුළුවන් එකම දේ තමයි ආවර්ජනා කරන එක. ආවර්ජනාව කියලා කියන්නේ මතකයට ගමන් කරන එක. හැම වෙලාවෙම මතකය අතීතයි. මතකය කියලා එකක් අනාගතේ නෑ. සාමාන්‍යයෙන් වර්තමාන අතීත අනාගත කියලා කාලත්‍රයක් තිබුණා වුණාට එහෙම එකක් නැහැ. අතීතයයි අනාගතයයි කියන කාල දෙක විතරයි කාල දෙකකට තියෙන්නේ කාල වශයෙන් ගත්තා. ඔය ග්‍රැමර් වල ව්‍යාකරණ වල තමයි වර්තමාන කාලය, අතීත කාලය සහ අනාගත කාලය කියලා තුනක් තියෙන්නේ. present tense, past tense, future tense කියලා තුනක් තියෙන්නේ ග්‍රැමර් වල විතරයි. වචන වල විතරයි. එහෙම නැත්තම් ඊයේ කියන්නේ අතීත කාලේ. පෙරේද කියන්නේ අතීත කාලේ. එහෙම ගත්තාම මේ වැඩසටහන පටන් ගත්ත වෙලාව ගත්තොත් ඒත් අතීත කාලේ. මට පෙර ඔබ කතා කළ මොහොතත් අතීත කාලේ. අවසාන තප්පරයටම ගණනය කළොත් මේ කතා කරන තප්පරයට පෙර තප්පරයත් අතීත කාලේ. ඒතර අනාගත කාලය කියන්නේ අනිද්දට. හෙටත් අනාගත කාලේ. ඒතර මේ වැඩසටහන ඉවර වෙන නිමා වෙන වෙලාවත් අනාගත කාලේ. අවසාන තප්පරයට ගණනය කරපුවාම ඊළඟ තප්පරය තමයි අනාගත කාලය. තියෙන්නේ අතීත කාලයත් අනාගත කාලයත් විතරයි. අතීත කාලේ මේක නම් අනාගත කාලේ මේක නම් මේ දෙක හැප්පෙන තැන විතරයි වර්තමානය කියලා කියන්නේ. වර්තමානය කියලා කාලයක් නැහැ. මම කියන්නේ හැදුවේ සෑම තප්පරයකම සිද්ධ වෙන්නේ අනාගතයෙන් අරන් අතීතෙහි තැම්පත් කරන එක. ඒක තමයි සිදුවෙන සිදුවීම හැමදාම. හැම තප්පරයකින්ම සිද්ධ වෙන්නේ අතීත ගබඩාවෙහි මතක තැම්පත් කරන එක. ඒක ණයට ගන්න අනාගතයෙන්. අනාගතයෙන් ණයට අරන් අතීත ගබඩාවක තැම්පත් කරනවා. ඒ අතීත ගබඩාවේ තැම්පත් කරන මතක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ කොටස් දෙක මෙහෙම කියන්න පුළුවන්. ගබඩාවක් නම් ගබඩාවේ ලාච්චු තියෙනවා නම් කබඩ් එකක් නම් කබඩ් එකේ ලාච්චු තියෙනවා නම් සුවඳ මතකයි ගඳ මතකයි සුවඳ සහ ගඳ දෙකම තියෙන මතකයි සුවඳයි ගඳයි දෙකම නැති මතකයි කියලා මතක එක කබඩ් එකක ලාච්චු හතරක් තියෙන්න පුළුවන්. එතකොට මේ ගඳ මතක ලාච්චුව ඇරියහම ගඳක් එනවා. සුවඳ මතක ලාච්චුව ඇරියහම සුවඳක් එනවා. සුවඳත් ගඳත් දෙකම තියෙන ලාච්චුව ඇරියහම සුවඳ ගඳ දෙකම තියෙන මතකේ එනවා. අපි හරි කැමැත්තෙන් මතක් කරන්නේ. ඒකට තමයි අර ඉස්සෙල්ලා මං කිව්වේ ස්මෘති විබ්‍රම කියලා. ස්මෘති කියන්නේ ස්මරණය කරන්නේ. ඇත්තටම හරි කැමැත්තෙන් ස්මරණය කරන්නේ. හරි කැමැත්තෙන් අනුස්මරණය කරන්නේ. හරි කැමැත්තෙන් නැවත නැවත තල්ලු මර සිහි කරන්නේ හිත ආස කරන දේවල්. හිත ආස කරන දේවල්. අපි කාපු හැටි, බීපු හැටි, කැම්පස් එකේ හිටපු හැටි, නාපු හැටි. අපි දෙන්න එනකොට කතා කර කර ආවා ඒවා. නාපු විදිහේ ඉඳලා බුදියපු විදිහේ ඉඳලා කතා කර කර ආවා. ඒ කියලා කියන්නේ ඒ අපි හරි ආසයි අතීත ස්මරණය, අතීත මතකය අවදිකරනද. ඒකට කියන්නේ මතකය අවදි කරනවා කියලා. ඇයි මතකය නිදි. ඒ නිදිගත් මතකය අවදි කරන්න අපි හරි ආසයි. හැබැයි අර සුවඳ මතක පමණක්. ඒ අතරවාරේ අපිට ගඳ මතකයක් එන්න පුළුවන්. මතක සුවඳ වගේ මතක ගඳ කියලා එකක් ඇති තියෙනවනේ. ඒ ගඳ මතකයක් එන්න පුළුවන්. ෂි මං ඒක එහෙම නොකළා නම් හොඳයි.
කීපම ඔළුවට දෙස්සර ගහලා අපි අමතක කරන්න හදනවා. ඒක තමයි අර අමතක කරනවා කියලා කියන්නේ. ගඳ මතකය කියලා කියන්නේ අප විසින්ම අතීත ගබඩාවෙහි තැන්පත් කරගෙන තියෙන අපේ දුෂ්ක්‍රියාවන් පිළිබඳ මතකය. ඒ හින්දා ගඳ මතකයි සුවඳ මතකයි කියලා කියන දෙකෙන් ගඳ මතකය අපිට ගේන්නේ පශ්චාත්තාවයක් විතරයි. සුවඳ මතකය විතරයි අපිට ඇත්තටම සතුටක් ගෙනෙන්නේ. ඒ හින්දා සන්තුෂ්ටිය අපිට ලබා දෙන සුවඳ මතකයක් එන්නේ යහපත් ක්‍රියාවකින් විතරයි. අයහපත් ක්‍රියාවක් විසින්ම මතකයක් එනවා. ඒ මතකය ගඳ මතකයක් විතරයි. ඒක නිසා මතක ගබඩාවෙහි මතකයන් තැන්පත් කිරීමේ වගකීම වස්සා වගවීම අපි ගාව තියෙනවා. සාමාන්‍යයෙන් අමාරුවෙන් මතක තියාගත්ත ඒවා තමයි ලේසියෙන් අමතක වෙන්නේ. අමාරුවෙන්ම මතක තියාගත්ත ඒවා ලේසියෙන්ම අමතක වෙනවා. ලේසියෙන් මතක තියාගත්ත ඒවා අමාරුවෙන්වත් අමතක කරන්න බෑ. ඒක තමයි ස්වභාවය. චූටි කාලේ අපිට හම්බෙච්ච යාළුවෝ මිත්‍රයෝ අපි කරපු කියපු දේවල් අමාරුවෙන් මතක තියාගත්ත දේවල් නෙමෙයිනේ. එක රොටිය දෙකට කඩාගෙන කැම්පස් එකේදී කාපුවා අමාරුවෙන් කරපු දේවල් නෙමෙයිනේ. එතකොට ඔය ග්‍රවුන්ඩ් එකේ සිද්ධ වෙච්ච දේවල් ඒවා අමාරුවෙන් මතක තියාගත්ත දේවල් නෙමෙයිනේ. හැබැයි ඒ කාලේ කැම්පස් එකේ ඉන්න කාලේ හරි ඉස්කෝලේ යන කාලේ පිරිවෙන් යන කාලේ හරි පාඩම් කරපු ව්‍යාකරණේ මතක නැහැ. චක්‍රේ සමහරට දැන් මතක නැහැ. ඒ අර දත්ත වශයෙන් දත්ත ගොනු වශයෙන් අරගෙන බලෙන් මතක තියාගන්න දරු වෑයම වේගයෙන් අමතකව ඉගලා යනවා. ඒක හින්දා අමාරුවෙන් මතක තියෙන දේවල් ලේසියෙන් අමතක වෙනවා වගේම ලේසියෙන් මතක තියාගත්ත ඒවා අමාරුවෙන්වත් අමතක වෙන්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. ඒක හරියට අඳින චිත්‍රයි වදින දූවිල්ලයි වගේ. වදින දූවිල්ල රැඳෙන ප්‍රමාණය වැඩි අඳින චිත්‍රයේ පතුරු ගැවිලා යන වේගයට වඩා. ඒක නිසා මතකය කියලා කියන එක බුදුහාමුදුරුවෝ විග්‍රහ කරන්නේ විශේෂයෙන් තබාගත යුත්තකට වඩා ස්වාභාවිකව ඉතුරු වෙන ඉදිහක් හැටියට. ඒ හින්දානේ අපිට අම්මලා තාත්තලා නැන්දලා මාමලා ආච්චිලා සීයලා පුංචි අම්මලා නැන්දම්මලා එහෙම ලේසියකට අමතක වෙන්නේ නැහැ. බලහත්කාරයෙන් මතක තියාගන්න දරන සෑම වෑයමකදීම එක්ක මතකය අලුත් වෙනවා නැත්තම් මතකය රැඳෙනවා. අමාරුවෙන් මතක තියාගත්ත ඒවා ලේසියෙන් අමතක වෙනවා. ඒක තමයි මතකයේ ස්වභාවය. මතකයේ සුවඳ ඉතිරිය සහ මතකයේ ගඳ ඉතිරිය අර මතක ගබඩාවෙහි තැන්පත් කරගන්නේ ගැන අපි විශේෂයෙන් මතක තියාගත යුතුයි අමතක නොකර. ඒ අපේ ආවුදුරනේ මතක් කිරීම කීපයකට මට අවසර දෙන්න. මතක් කිරීම නෙමෙයි සාහිත්‍ය මාසය මහතලා සාහිත්‍ය කලා මහෝත්සවය පැවැත්වෙනවා. මාතලේ මහත්මා ගාන්ධි ශාලාවේදී සැප්තැම්බර් 25, 26, 27 කියන දින තුනේම සාහිත්‍ය කලා මහෝත්සවය මේ බොහොම ලස්සනට ආදර්ශවත් ලෙස පවත්වන උත්සවයක්. මහතලා සාහිත්‍ය කලා මහෝත්සවය මාතලේ දිස්ත්‍රික් සාහිත්‍ය කලා සංසදයේ මහතලා සාහිත්‍ය අනුකමිටුව එකතු වෙලා තමයි සංවිධානය කරන්නේ. වැඩ ගොඩක් තියෙනවා. අපිත් මේ පැත්තේ ඉඳි අපටත් ආරාධනාවක් තියෙනවා. ඒ වගේම තවත් මතක් කිරීමක් මේක. මතකය ගැන කතා කරන අතරෙම මහා කාශ්‍යප මහරහත් ගුණවරුණ හා දළදා වන්දනාව පැවැත්වෙනවා සැප්තැම්බර් මාසේ 27 වෙනිදා සවස් 4ට බෙන්තොට ගලපාත රජමහා බොහොම ඓතිහාසික පසුබිමක් තියෙන විහාරස්ථානයක්. බෙන්තොට ගලපාත රජමහා විහාරස්ථානයේදී පැවැත්වෙනවා. අපේ කතිකාචාර්ය ගායන්චානුක විධානපතිර මහත්මයාගේ මැදිහත් වීමෙන් විශේෂ කටයුත්තක් මතන දෙසුමක් එහෙම පැවැත්වෙන මහා කාශ්‍යප මහරහත් ගුණවරුණ හා දළදා වන්දනාව. ඒකත් මතක් කරන්නට හිතුණා. මේකත් මතක් කිරීමක්ම නෙවෙයි. දැන් අපි නිර්මාණ සමහර ඒවා මෙලෝ දෙයක් මතක නැහැ. දැන් සිනමා ශාලාව ඇතුළට ගිහිල්ලා ඔය hina වෙලා අපිට ගාලා බලන් ඉඳලා එළියට එනකොට මොකක් මතක නැති ඒවාක් තියෙනවනේ. හැබැයි ජීවිත කාලෙම අපට අමතක කරන්න බැරි නිර්මාණ තියෙනවා. ඒවා වටිනා නිර්මාණ හැටියට සාහිත්‍ය ගැන කතා කරලා සිනමාව වේදිකාව ඔළුවේ යමක් ඉතුරු කරගෙන හදවතේ යමක් තැම්පත් කරගෙන අපි දොට්ට බහින නිර්මාණ තියෙනවා. රූපවාහිනියෙත් තියෙනවා සමහර ඒවා ඔය නිකම්ම දැන් බලන්න පහුගිය කාලේ
අපි තනමල්විල කොල්ලෙක් කියලා ටෙලි නාට්‍යයක් විකාශය කළා. මේ ගුණාත්මක දේවල් ජනප්‍රිය වෙන්නේ නැහැ. ගුණාත්මක දේවල් මහ ජනතාව අතර ජනකාන්ත බවට පත් වෙන්නේ නැහැ කියලා මිත්‍යාවක් තිබ්බනේ. ස්වාධීන රූපවාහිනී සේවයේ අපි මේ මිත්‍යාව බිඳලා දැම්මා. තනමල්විල කොල්ලෙක් ශ්‍රී ලංකාවේ සියලුම රූපවාහිනී නාලිකාවල විකාශය වෙච්ච සියලුම ටෙලි නාට්‍ය අතරින් ජනප්‍රියම ටෙලි නාට්‍ය එක හොඳ නාට්‍යයක් හැටියට කවුරුත් පොදුවේ පිළිගැනීමක් තියෙනවා. අඩුපාඩුත් තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒක ගුණාත්මක නිර්මාණ. ඉතින් අපේ රටේ ප්‍රේක්ෂකයෝ ඉන්න තැන බලන්නකෝ. මිනිස්සු මතක තියාගෙන ඉන්නවා හොඳ නිර්මාණ. ඉතින් ඒක මට මතක් කරනවා රයිගම් ටෙලි සම්මානවල මේ ඊයේ පෙරේදා ඒ ටෙලි නාට්‍ය අපි හිතන් ඉන්නවා ජනප්‍රියයි කියලා හිතන් ඉන්නවට වඩා මේ සමහර ගුණාත්මක නිර්මාණ ජනප්‍රියයිනේ. ඒකත් මතක් කරන්න හිතුණා. ජලාරෝහණ මහත්තයා. ඔව්. දැන් මේ කාරණාව කියනකොට මේ කිසි කෙනෙකුට පොද්දෙලික නැහැ. මේ සහ හානියක් වෙන්නේ නැහැ. ආචාර්ය හසන්ත මැතිතුමා මේ ලෝකේ මතකයේ වැඩිම තිබ්බ මේ දේශාටන ගමන් ගිය පොද්දෙලය තමයි මන් දන්න විදියට නැපොලියන්. නැපොලියන්ට කොහේරි තැනක ડોක්ටර් මේ ගිහිල්ලා සාදයකදී එහෙම කවුරු හම්බුනේ ගමන් ඔයා මෙතනද? අපි මුලින්ම හම්බුනේ 1931 අහවල් තැනදී නේද? ප්‍රංශයේදී මට මතක විදිහට. එයා දිනේ තැන ඔක්කොම කියනවා. එහෙන් පොදුම මතකයක් තිබුණු පොද්දෙලෙක් හැටියට නැපොලියන් හඳුන්වනවා. මෙන්න මේ කතාව ගොඩක් වෙලාවට ඔය සියලුම වර්ගයේ දේශපාලනයට සම්බන්ධ වෙන පොද්දෙලයින්ට මේ නිකන් පොඩි වැකියක් හැටියට මතක තියාගන්න කියන වෙලාවල් මං අහලා තියෙනවා. පසුගිය සමයේක අපේ හිතවතී කරි කියමුකෝ ඔයගේ වුණා. මේ දේශපාලන නිසා නම් ගම්ම නෑ මොකුත් නෑ. අපි තුම ඇමතිකමක් හම්බ වුණා කියලා නියෝජ්‍ය ඇමතිකමක් හරි මොනවද? ඕකෙත් මරු වැඩක් තියෙනවා. ඒ ඔක්කොම බලන් ඉන්නවනම් මේක හොඳ පාඩමක් වෙයි ඔබ හැමතෙම. මේ අමතක වීමේ ගැටලුවෙන් බරපතල දුක් විඳින කට්ටිය තමයි දේශපාලනයේ දෙන අය. මොකද ඒගොල්ලන්ගේ ලොකුම ශක්තිය තමයි මතකය. මේක තියෙන්න ඕන. බලෙන් හරි තියෙන්න ඕන. හිටිගම අමතක වෙන අයට හරි ප්‍රශ්නයක්. මොකද හිතවත් පාක්ෂිකයෝ එහෙම ඇවිල්ලා කතා කරන මහත්යාර වැඩේ කියනකොට මොන වැඩේද? ඔන්න ඕගනේ කියන්නේ. අපි වැඩ ගන්නකොට විතරයි මහත්යලට අපේ ළඟට ඇවිල්ලා ඒක අයන්නේ ඉඳන් එයා කියලා ඉවරයි එතකොට. වැඩක් නැහැ මහත්තයා. අපි යනවා. ඔහොම කියනවා. මේක නිසා මේ දේශපාලනයේ දෙන අයට තමන්ට හොඳ මතකයක් තියෙන බව පෙන්වන්න ඕන. නැතත් පෙන්වන්න ඕන. ඒකට හදාගත්ත මරු ක්‍රමයක්. අපේ මේ මිත්‍රයා හරි මිතුරිය හරි මිත්‍රයා හරි. දැන් ගමේ තියෙන අපි දන්නේ කොහේරි ගම ලංකාවේ නෙමෙයි කියමු. ඒ ගමේ දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ ඔබතුමාලාගේ විශේෂයට අදාළව නෙමෙයි OPD එක කියලා කියනෝනේ. ඔය වැඩවල අතර මහජන හමු වීම මහජනය එනවා හම් වෙන ගෙවල් පැත්තේ තියෙන කාර්යාලයට. අනිවාර්යයෙන්ම ගෙවල් පැත්තේ ලේකම්තුමා දැන් මෙහෙම නම් තියෙන්නේ නියෝජ්‍ය ඇමතිගේ මේසේ තියෙන තැන මේක හරි ලස්සනයි හරිම රසවත්. මෙතන පොඩි කවුලුකුත් තියෙනවා. එහා පැත්තේ මෙහා පැත්තේ පේන්න එහා පැත්තේ කාමරේ ඉන්නේ අර ලේකම්තුමා. ඒ වකට ඔය 90 ගණන් වල වෙනකොට CCTVත් නැහනේ. ඒතකොට අර ඉස්සරහා එන කෙනා කවුද කියලා මෙතන ඉඳන් බලා ගන්න විදියක් නැහැ. ඒ නිසා ලේකම්තුමා තමයි එතන ඉන්නේ. එයාගේ අර ජනේලෙන් අර එන අය ඔක්කොම පේනවා. පේනකොටයි ඒගොල්ලන්ගේ ජන ප්‍රශ්න ටික අපේ ආමතුරු ඒවත් දන්නවා. ඉතින් ඒක නිසා හොඳ ශූර ලේකම් කෙනෙක් ඉන්නවා කියන්නේ හරි වාසනාවක්. ඉතින් මේ ලේකම්තුමා බලාගෙන ඉන්නවනේ මෙහෙම ඉන්නවා. පෙලකිලාට එයාටත් කම්මැලි ඉතින් කකුල අතුඩක තියාගෙන ඔය ඉන්න එහෙම වලවල ඉන්න දතහාරාර එහෙම වෙන්න පුළුවන්.
ඔහොම ඉන්නකොට එනෝනේ කට්ටිය. දැන් පොලිමේ එනවා. එනකොට දන්නවා කවුද කියලා එන්නේ. කැරියර් මැඩම් නැත්නම් සර් සිරිපාල පුංචි සිඤ්ඤෝ ළමයෙක්ව ඉස්කෝලේ දාගන්න ප්‍රශ්නයක් කියලා ඇහුවා. එයා ඉන්නවා. දැන් සිරිපාල ඔතනින් එනවා. ඇවිල්ලා ඉන්නවා ඇමතුමා ඉන්නවා. හරි සතුටුයි අපේ ගමේ. නේද? මේ බලන්න මෙච්චර දොර අරගෙන යනකොටම අර තැනත්තා ආන්නේ සිරිපාලියෝ කොහෙද බං මෙච්චර කල් ගියේ? ඈ අනේ මොකෝ ළමයාගේ වැඩ ඉවරද දැන්? ප්‍රශ්න හරිනේ. ඒ මනුස්සයාට අදාගන්න බැරුව යනවා. යකෝ මෙච්චර දෙනෝ 1000ක් ඇවිල්ලා ප්‍රශ්න කතා කරනසේ මගේ නම කිව්වා. ඒක අපේ හැමදෙරේ හරි බරපතලම කාරණේ. කවුරු හරි කෙනෙක් තමන්ගේ නම කියලා ලෝකේ කොහේ හරි කොනක ඉඳන් ජයලාල් කොහොමද කියලා ඇහුවොත් එහෙම එකපාරට පුදුම වෙනවනේ. ඒ මතකේට මෙයා කොහොමද මගේ නම දන්නේ? හරි එක ඊළඟට මං ආපු ප්‍රශ්නේ. දැන් අවුරුදු කීපයක් මට මේ ප්‍රශ්නෙන් පෙළෙන්න වුණා. ළමයව දාගන්න ඉස්කෝලේට. ඒකත් දන්නව මතකයි. මට ප්‍රශ්න විසඳුන් නැතත් කමන්නේ. ඔබතුමාට මාව මතක තියෙනවා ඇති මං යන්නම් කියලා. එහෙම යන අයත් ඉන්නවා. සාමාන්‍ය ජනතා ඉතින් හරි පව් අහිංසක මිනිස්සු. මේ වගේ තව කෙනෙක් එනවා. ওই ප්‍රශ්න කතා කරනවා. मैडम මේබල්ලක අහවල්වත් තින් 64වත් ඕ වැටි ප්‍රශ්න අර ගහක් කපන්න තියෙන හරි දැන් ඉන්න දොරයිරියා එන්න මේබල්ලගේ එන්න ඉඳගන්න කොහමද ඉතින් ඔන්නෝම ආයෙත් ප්‍රශ්නේ මේබල්ලකත් හොල්මන් වෙනවා වැඩි විස මම ඔප්පු කරලා ඉවරයි දැන් මම නෙමෙයි ඒ අහවලා ඔප්පු කරලා ඉවරයි යාට හොඳ මතකයක් තියෙනවා තමන්ගේ ඡන්දදායකයින් ගැන මේක ගැටලුවක් නෑ ඒ මිනිස්සු යනකොටත් යන්නේ හොඳ කියන් ඔයසි තව මිනිස්සෙක් එනවා එයා මේ වෙනවා මෙන්න නම කියනවා හරි එයාගේ ප්‍රශ්නේ කියනවා මොකද්ද පාරේ ප්‍රශ්නයක් අඩි 10ට දුන්නේ නැති ඔහොම කියනවා මම බලයින වරේ එහෙම කතා කළාම අර මනුස්සයාට හරි සතුටුයි අර නිකන් වරෙන් ඉතින් කො පාරේ වැඩේ මොකද අඩි 10 වැඩේ කරන්නේ නැද්ද ඒක මතකයි නේද ඔබතුමාට ඕ මට මොකද මතක නැත් මම කියන වැඩ ටික කළා ඉවරයි මම හිතන්නේ හරියයි මේක හරි මේ චන්දරේ මම එකක් කියන්න මේ උඹලා පොඩ්ඩක් උදව් කරන්න ඕන මේ මං චන්දරේ නෙමෙයි කවුද මං චන්දරේ නෙමෙයි ඒක පාරේ ප්‍රශ්නේ එහෙම එකක් මට නෑ බැලින්නින් අර සෙක්‍රටරිට වැරදුනා ලේකම්තුමාට එන්න ටිකට එකෙක් මාරු වුණා වෙනස් වුණා ආවේ චන්දරේ නෙමෙයි අපි තුන් වික්කරේ නේද එයාගේ ප්‍රශ්නේ රාමාදීන ප්‍රශ්නයක් අර ඒක ප්‍රශ්නේ පාර අඩි 10 මෙන්න මෙහෙම මතක තියනවා කියලා පෙන්වන්න යන මිනිසුන් බොරු කරමින් පෙන්වන්න යන අයට ලොකු ගැටලුවක් මතුවෙනවා කොහොමද දැන් මේ ශාස්ත්‍ර කියන කට්ටියත් කියන්නේ බොහෝ විට අපි හැමතුරුනේ හැබැයි ඔහම කලාකරුවන්ටත් මේ වැඩේ වෙනවා ආචාර්යතුමා මෙහෙම මොකද්ද ඔබතුමාට වෙනවා වෛද්‍යතුමාට වෙන්න පුළුවන් අපේ ස්වාමීන් වහන්සේට වෙන්න පුළුවන් වෙනවා මං කියන්නේ මොකද්ද මෙහෙම යනවා පිට දේශනවල දොරමඩලාව නම් මේ කැමරාවේ ඉන්න මහතුරු ඔක්කොම දැකලා මේ තාක්ෂණය කරන අය ඔක්කොම අපි හුරුයි නමුත් අපි හිතමු ලංකාව වටේම යන අයනේ ඔබට මේක වෙන්නේ නැද්ද ලෝකෙ වටේ යන අය ගියාම එදා හම් වෙලා
1918 දෙසැම්බර් මාසේ 7 වෙනිදා හම්බ වුණා එක්කෙනෙක්. දැන් අපි මෙහි ඉන්නවා. මෙහි දැන් හම්බ වෙනවා එයා. ඒ පොද්දලයාට ජීවිතේ පළවෙනි වතාවට අප හමු වෙන්නේ ඒක නිසා ලොකු මතකයක්. අපිට මිනිස්සුම හම්බ වෙලා මේක සාමාන්‍යකරණය වෙලා. නමුත් අර තනි පොද්දලයාට ඒක වටිනවා. ඒ පොද්දලයා කියනවා මතක නැහැ නේද ඒ දවස්වල. අපි තේබිව මතක නැහැ. ඔයගොල්ලෝ කියන්නේ ඉතින් ඔයගොල්ලෝ කොච්චර දේශන දිවත් ඉති වැඩන්නේ. අපි මතක නැහැ ඉතින්. ඒ මතක නැහැ කොහෙද? කවද්ද? මට පොඩ්ඩි අමතක වීමක් තියෙනවා. කවද්ද? ඇයි අහවල් කාලේ අම්මෝ බැලින්නෙන් ඒක මතකේ තිබ්බනම් ડોක්ටර් අවුරුදු ගාණක් ගිහිල්ලා ඒක අමතක වෙලා යන දේවල්. ඔකට හැබැයි සොඳුරු වැඩක් කළා අපේ සොඳුරු රූපන ශිල්පී. එතුමාගේ නම කියන්න ඕන. හරි සුන්දරයි. ජ්‍යෙෂ්ඨ රූපන ශිල්පියෙක් අපේ ජෝ මහත්තයා, ජෝ වික්‍රම මහත්තයා පෙළක් කළාට කෙලින්ම හම්බුනාම කියනවා කොහොමද ඉතින් මං ඇත්තම කියන්න මට ඔයාව මතක නැහැ. එහෙමම කියනවා මට පොඩ්ඩක් මතක් කරන්නකෝ ඒ ටික. එතකොට මං කතා කරන්න මට ඇත්තටම මතක නැහැ ඒකයි කියන්නේ. බොහොම අවංකව ප්‍රකාශ කරනවා. නමුත් අපි කිසි කෙනෙක් කැමති නැහැ අපිට මතක නැහැ කියලා පෙන්වන්න. උත්සාහ කරන්නෙම අපිට හොඳ මතකයක් තියෙනවා. විස්තර ගොඩක් කියලා අමුණලා සෙට් වුණාම ඒකේ ඉල්ලිලා යන්නේ. ඔන්න වගේ නම් කරන්න නරකයි අනුතුරුදායකයි අපේ මොටෝ. හොඳයි. අමතක වීම සහ අමතක කිරීම අපේ මාතෘකාව අපේ හැමෝටම මට අවසන් පාලක මැදට යන්න පණිවිඩ කීපයක් සම. දොර මඩලාවයි අපිට ඇමතුමක් තියෙනවා අයිබෝවන්. අයිබෝවන් මේ දොරමඩලාවට ස්තුතිවන්ත වෙනවා විද්වත් මල්ලෙන් අවසරයි. මෙතන මේ මම අදහස් කරන්නේ මහත්තයා මේ ආචාර්ය ඊ.ඩබ්ලිව් අධිකාරම් මහත්තයාගේ මේ සිතිලි සමාජයේ සමාජිකයෙක් මේ අධිකාරම් මහත්තයා කියනවා මේ සිත පෞද්ගලිකයි මනස මේ මිනිස් මේ කියන්නේ පොදු දෙයක් කියලා. මොකද මහත්තයා මේක පරිවේශන උගක් අඩුවෙන් කෙරලා තියෙන්නේ. ඒකට කියන්නේ මනස දියුණු වෙච්චාම තමයි විශිෂ්ටයක් වෙන්න පුළුවන්. මොකද සිත කියන්නේ පෞද්ගලික දෙයක් නේ. ඉතින් අර අපේ මේ නාට්‍යවේදී මහත්තයා කිව්වාගේ මේ අපි අර මේ අමතක කිරීමේ පොඩි වාසියක් තියෙනවා කියන එකයි මගේ අදහස. හොඳයි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. තවත් ඇමතුමක් තියෙනවා අයිබෝවන්. අයිබෝවන්. මම විමලයි දිස්සින් කතා කරන්නේ. මට දැනගන්න ඕන මේ අමතක කරන්නේ ගුණමක පුද්ගලයන් කියලායි මම හිතන්නේ. ඉතින් මතක් කර දෙන්න හැදුවොත් කියන්නේ අතීතයෙන් වැඩක් නැහැ කියලා. ඉතින් අපි අහලා තියෙන්නේ අතීතේ නැති පුද්ගලයන්ට අනාගතයක් නැහැ කියලා. මේක කොච්චර දුරට සත්‍යයක්ද? ඊළඟට මේ ස්වාමීන් වහන්සේ කිව්ව විදිහට ගඳ මතකය අමතක කරන්න මාර්ගයක් තිබෙනවද කියලා දැනගන්න කැමතියි. හොඳයි. බොහොම ස්තුතියි. අපේ විශාරද වෛද්‍යතුමා. ඔව් ඇත්තටම මේ යුතුයකම් අමතක කිරීම තමයි අසන්නීය හොය විදියට ගුණමකකම අපේ යුතුයකම් අමතක කරනවා නම් නමුත් අපේ තරහ අමතක කරනවා නම් ක්‍රෝධය අමතක කරනවා නම් වැරදි අමතක කරනවා නම් සමාව දෙනවා නම් ඒක ඇත්තටම හොඳ මනුස්ස ගුණාංගයක්. දැන් මට මේ කතාව අහගෙන ඉනකොට මතක් වුණේ සමහරලාට මේ දැන් අපිට හමු වෙන අය අපි අමතක වුණාට සමහරලාට දැන් අපිට එනවා එක එක පෞල් ප්‍රශ්න වලට ඇවිල්ලා දැන් ප්‍රශ්න කතා කරගෙන යනකොට මට මතක් වෙන මේ අවුරුදු 3කට කලිනුත් ආවා මේ වෙන කවුරු හරි අනියම් සම්බන්ධතාවයක් වෙන එක අවුරුදු 3කට වෙච්ච දෙයක්කුත් මම මතක් කරාට ඒ පවුලට මතක නැහැ කලින් තිබුණ කියලා සමහරවිට මම මතක් කරාම නැති ප්‍රශ්නත් ඇති වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ අපිට සමහරවිට අමතක වෙන දේවල් තියෙනවා මතක් වෙන දේවල් තියෙනවා. ඒ වගේ විසම මේ අතුරු ප්‍රශ්නයක් මේ මටත් එනවනේ නොඑක් ප්‍රශ්න අපේ හඳුනන දැන් මේ මෙතුමායම වෙනතටාන්ට එන්නේ මේ මහත්තයෝ පොඩ්ඩක් බැයිදෝ ඩොක්ටර් කෙනෙක් අල්ල මාව පොඩ්ඩක් මෝහනය කරන්න.
කියලා මට මම කොහොම මොහොනේ එහෙම කරන්නේ වෛද්‍යවරයෙක් පරීක්ෂා කරලා බල එක අවශ්‍ය නම් කරන දෙයක් මම දන්න විදිහට අර මේ දොරමඩලාවට මේ රෝමි රූබන් මහත්තයා අල්ලගෙන මට බැයිද මාව මෝහනය කරගන්න ඕනේ එයාම තීරණය කළා එයා මෝහනය මම මොකද දැන් මේකනේ මට කියන්නත් බෑ කෙනෙකුට දැන් මට මේ මතක් වෙනවා මේක අමතක කරන්න මෝහනය කළාම පුළුවන් කියලා කියනවා මොකද මේ පොඩි පටලැවිල්ලක් තිබිලා දැන් මොකද දාලා ගිහිල්ලා වෙන කෙනෙක් බැඳලා එහෙම කාටත් වෙන දේවල් අපි hina වෙන්න ඕන දේවල් නෙමෙයි ජයලල් මහත්තයා hina වුණාට වෙන්නේ ඒ කියන්නේ එහෙම දේවල් වෙන්න පුළුවන් හැබැයි මේක අමතක කරන්න මෝහනය කළාම පුළුවන් කියලා මෙයා හිතන්නේ එහෙම පුළුවන්ද වෛද්‍යතුමා ඔව් ඇත්තට මමත් මේ ඒ ගැන කතා කරන් තමයි හිටියේ දැන් ගොඩක් අහන ප්‍රශ්නයක් තමයි මේ සමහරු ගැන තියෙන මතකයේ අමිහිරි මතකයන් අමතක කරන්න ක්‍රම තියෙනවා. ඒක විශේෂයෙන්ම අහන දෙයක් මෝහණය මගින් අමතක කරන්න පුළුවන්ද කියලා. ඇත්තටම මේ කිසිම ක්‍රියාමාර්ගයකින් අපිට අපේ මතකය අයින් කරන්න බෑ, ඉරේස් කරන්න බෑ, මකලා දාන්න බෑ. එහෙමනම් අර ඩිමෙන්ෂියා වගේ රෝගයක් ඇති වෙන්න ඕන. ඒතර මෝහණය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙන කවුන්සලින් එකක් වෙන්න පුළුවන්, මනෝවිද්‍යාත්මක ප්‍රතිකාරයක් වෙන්න පුළුවන්. මේ තුලින් අපිට මතකය හා සම්බන්ධ අපේ වේදනාවන් තමයි අයින් කරන්න පුළුවන්. ඒ කියන්නේ මෝහණය තුලින් සමහරවිට අපි අතීත සිද්ධියකට අපිව හිත අරගෙන ගිහිල්ලා ඒ වෙලාවෙ ඇති වෙච්ච වේදනාව, පීඩනය, බය මේ වගේ අර ඉමෝෂන්ස්, ඒ කියන්නේ හැඟීම් අයින් කරන්න පුළුවන්. එහෙම කරාම කලින් අපිට සමහරට යාළුවන කෙනෙක් වෙන්න පුළුවන්, යාළුවලා තරහ වෙලා ගිය කෙනෙක් වෙන්න පුළුවන්, අපිට ක්‍රෝධයක් ඇති කරපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒ පුද්ගලයා මතකයි. එහෙම නැත්නම් ඉතින් පාරේ හම් වෙනකොට අමතකුණුත් එහෙම ආපසරයක් යාළු වෙන්න පුළුවන් දන්නේ නැතුව. ඉතින් ඒ වගේ පුද්ගලයා අමතක වෙන්නේ නැහැ. නමුත් ඒ පිළිබඳ තියෙන අර අපේ වේදනාව, අපේ තියෙන තරහ, ඒ දේවල් අඩු කරන්න පුළුවන්. ඉතින් දැන් උදාහරණයක් ඇරෙට මේ මෝහණය තුලින් අමතක වෙන මතක් කරගන්න හෝ අමතක කිරීම ගැන කතා කරොත් මට එක්තරා සිද්ධියක් මතක් වෙනවා. මම මේ මනෝවෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්තා අපේ ඩී.වී.ජී. හරිශ්චන්ද්‍ර මැතිතුමා යටතේ ගාල්ලේ කරාපිටිය රෝහලේ. ඒ කාලේ වෙච්ච සිද්ධියක්. එක්තරා පිරිමි දරුවෙක් එයා බසේ යනකොට ගෑන් ළමෙක් එක්ක පොඩ්ඩක් කතා කරලා මේ පොඩි යහළු මිත්‍රකමක් ඇති කරගෙන ඊට පස්සේ ටික දුරක් ගිහලා ඉතින් මෙයා පොඩ්ඩක් ටෙලිෆෝන් නම්බරෙත් ඉල්ලගෙන තියෙනවා. ඒක කොලයක ලියාගෙන. ඉතින් කොලයක ලියාගෙන මේක සාක්කුවේ දාගෙන ඇවිල්ලා ඇත්තට මම හිතන්නේ මේ බස් ටිකට් එක තමයි ලියාගෙන තියෙන්නේ මට මතක විදියට. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා බලනකොට මෙයාට අර ෂර්ට් එක සාක්කුවෙන් බස් ටිකට් එක අරගන්න අමතක වෙලා. ඊට පස්සේ මතක් කරලා බලනකොට වෙලා තියෙන්නේ අර ටිකට් එකත් විසි කරලා අම්මා කමිසෙත් හොදන්න දාලා. ඊට පස්සේ මෙයාට දැන් අර දුරකථන අංකය මතක නැහැ. ඊට පස්සේ මේ ගැන කල්පනා කරලා දුක් වෙලා අන්තිමට අපේ හරිශ්චන්ද්‍ර මැතිතුමා හම්බෙන්න ඇවිල්ලා ඉල්ලලා තියෙනවා අර ලියාගත්ත නම්බරේ කොහොම හරි මට මතක් කරලා දෙන්න මෝහණය කරලා කියලා. හරි. ඉතින් ඒ අවස්ථාවේදී ඇත්තටම හරිශ්චන්ද්‍ර මැතිතුමා ඒ දරුවා මෝහණය කරලා ඒ මෝහන නිද්‍රාව තුළදී මතකය අවදි කරලා ඒ බස් ටිකේ නම්බරය මතක් කරගත්තා. ඉතින් ඒ වගේ සමහර වෙලාවට අපි දකින දේවල් අපි හිතේ තිබෙනවා නම් අපේ මතකයේ තුල තිබෙනවා නම් මෝහණය තුළදී සමහර දේවල් මතක් කරගන්නට පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාත් සමහර වෙලාවට තිබෙනවා. නමුත් අපිට සම්පූර්ණයෙන් අමතක වෙච්ච දෙයක් මතක් කරන්නවත් එහෙම නැත්නම් මතකයේ තිබෙන දේවල්වත් අයින් කරන්නවත් මෝහණය යොදා ගන්න බෑ. අනිත් දේ තමයි මතකය ගැන කතා කරනකොට වැදගත් දෙයක් තමයි සමහර වෙලාවට අපිට මේ බොරු මතක තියෙන්න පුළුවන් ෆෝල්ස් මෙමරි කියන ඒවා. දැන් ගොඩක් වෙලාවට දරුවෝ තුල අපි දකින දෙයක් තමයි ඇත්ත සිද්ධි පිළිබඳ නෙවෙයි අය මතකයෙන් අර ඒගොල්ලන්ගේ පරිකල්පන ශක්තිය ඉතාමත් වැඩි. දේවල් ගැන පොඩි දෙයක් දැක්කොත් ඒක මවාගෙන තවත් දේවල් ගොඩනගා ගන්නවා. ඒක මොළයේ වර්ධනය වීමේදී දැනුම ගොඩක් ලබා ගන්න අලුත් කුසලතා ඇති කරගන්න තමයි මොළේ හිම සකස් වෙලා තියෙන්නේ. ඉතින් උදාහරණයක් හැටියට ඒ දරුවෙක් මොකක් හරි සිද්ධියක් දැක්කොත් අපි හිතමු බස් එක අලුතෙන් ගමනක් ගියොත් ඒ අයට පරිකල්පනය නිසා ඒ පිළිබඳ තවදුරටත් නොයෙකුත් සිතුවිලි හිතට එන්න පුළුවන්. ඊට පස්සේ බස්සේ ගිහිල්ලා ගෙදර ආවට පස්සේ බස්සේ ගිහිල්ලා සිද්ධ වෙච්ච නැති දේවලුත් උනා වගේ එයාට දැනෙනවා. එතකොට බස්යෙන් ගියා කොහේ හරි ඈතකට ගියා එහෙම නැත්නම් නෑදෑයෝ බලන්න ගියා මෙන්න මේ වගේ වෙච්ච නැති දේවල් උනා වගේ ඒ දරුවන්ට දැනෙන්න පුළුවන්. සමහර දරුවෝ ඉන්නවා අපි දන්නවා මේ ෆෝල්ස් මෙමරි ඒ අයට අපචාරයක් වුණා වගේ කරදරයක් කරා වුණා වගේ වැරදි දේවලු සමහරලාට මේ දරුවෝ කියන්නේ ඒකයි මේ ෆෝල්ස් මෙමරි නිසා. අනිත් තවත් දෙයක් තමයි මතකය ගැන කතා කරනකොට පෝස්ට් මෙමරි රීකන්ස්ට්‍රක්ෂන් කියන එක. ඒ කියන්නේ අපි අපේ ආවේගයන් අනුව අපේ හැඟීම් අනුව දුක සතුට අනුව
අපේ මතකය වෙනස් වෙන්න පුළුවන්. ඇත්ත වගේම බොරු මතකයන් දැනෙන්න පුළුවන්. උදාහරණයක් ඇරෙන්න අපි හිතමු අපිත් එක්ක හොඳින් ඉන්න නෑදෑයෙක් අපිත් එක්ක තරහ වෙනවා. මොකක් හරි දෙයකට ඉරිසියාවට අපිට බනිනවා. ඊට පස්සේ අපේ නෑදෑ ගැන අපේ අතීතයේ තිබිච්ච අපේ අත්දැකීම්, ඒ අයට කතා කරපු දේවල්, ඒ අපිට සලකපු දේවල් මේ ඔක්කොම වෙනස් වෙනවා මතකය. සමහරවිට අර හොඳ මතකයන් නැති වෙලා නරක මතකයන් විතරයි ඇති වෙන්නේ. ඒ වගේම අපිට ඇත්තටම මීට අවුරුදු 5කට කලින් බැන්නේ නැතත් අපිට මෙහෙම මොකක් හරි වැරද්දක් කරා කියලා අපේ මතකෙට හදිසියෙ එන්න පුළුවන්. ඒ හදිසියෙ එන මතකය සමහරවිට අර නෑදෑය කරපු දෙයක් නෙවෙයි, රූපවාහිනිය දැකපු දෙයක්. නමුත් අපිට ඇත්තටම හිතෙනවා අපේ මාමා ඒ අවස්ථාවේදී ඒ දේ කරා කියලා. ඒ වගේ අපේ වර්තමානයේ තියෙන දේ අනුව අතීත මතකය වෙනස් වෙන්නට පුළුවන්. ඒකට අපි කියනවා post memory reconstruction කියලා. ඒතර අපි බොහොම පරිස්සම් වෙන්න ඕන. අපි දුකේදී අපි දුක දැනෙනකොට අපිට මතකයේ ඇත්ත මතකයක් වගේ අපිට දැනෙන දේවල් ඇත්තටම ඇත්ත නෙවෙන්න පුළුවන්. අපි තරහෙන් ඉන්නකොට අපිට දැනෙන දේවල් ඇත්තම ඇත්ත නොවෙන්න පුළුවන්. අපිට ඒ ගැන පරිස්සමෙන් ඉන්න ඕන. ඒ විද්‍යාත්මක පැත්ත බැලුවොත් එහෙම මේ මතකයේ මොළය තමයි මතකයට බලපාන්නේ. දැන් අපි කලින් කිව්වා වගේ මේක කෙටි කාලන මතකයේ තියෙනවා, ඒ වගේම අපේ දීර්ඝ කාලන මතකයේ තියෙනවා, ඒ වගේම අපි අත්දැකීම් හා සිදුවීම් ගැන තියෙන තොරතුරු පිළිබඳ මතකය. ඒ වගේම අපේ ක්‍රියාදාම පිළිබඳ මතකයක් තියෙනවා. ඒතර මේ short term memory එහෙම නැත්නම් working memory වැඩ කරනකොට ඇති වෙන මතකය සඳහා බලපාන්නේ මොළයේ පූර්ව මස්තිෂ්කය. ඒ වගේම හිපෝකැම්පස් කියන ප්‍රදේශය තමයි බලපාන්නේ මේ information. ඒ කියන්නේ තොරතුරු රැස් කර ගැනීම පිළිබඳ මතකය. ඒ වගේම කෙටි කාල මතකය, දීර්ඝ කාල මතකයට පරිවර්තනය කරනකොට වැදගත් වෙන මතකය. ඒ වගේම අපි බයිසිකල් පදිනකොට, ඒ වගේම අපි හිතමු උදාහරණයකට පිහිනනකොට මෙන්න මේ වගේ ක්‍රියාදාමයන් පිළිබඳ මතකය තැන්පත් වෙන්නේ බොහෝ වෙලාවට අපේ කුඩා මොළයේදී. ඉතින් මේ වගේ දේවලුත් තමයි වැදගත්. මේ අහන් ඉන්න දරුවන්ට මේ මොළයේ එක එක කොටස් තමයි මතකය සඳහා වැදගත් වෙන්නේ. නමුත් දීර්ඝ කාල මතකය ගත්තොත් මොළයේ තිබෙන හැම කොටසක්ම වැදගත් මේ දීර්ඝ කාල මතකයට. ඒ වගේම ඉතා වැදගත් ස්ථානයක් තමයි මේ ඇමිග්ඩලා කියන්නේ. ඒ කියන්නේ උදාහරණයක් හැටියට අපිට හොඳ දෙයක් මතක හිටින්න නම් අපි ඒක හැඟීම්බර වෙන දේවල් තමයි මතක හිටින්නේ. දැන් උදාහරණයක් හැටියට අපි මොකක් හරි අනතුරක් වුණොත් එහෙම. දැන් මොකක් හරි බෝම්බයක් පිපිරුණු අවස්ථාවේදී අපි ඒක අපි කොතනද හිටියේ අපි අහනකොට අපි ඒ සිද්ධිය අපි අහනකොට අපි කොතනද හිටියේ කියලා අපිට මතකයි. මොකද අපි ඒක ඇමිග්ඩලා වල තමයි තැම්පත් වෙන්නේ. සමහරවිට ඒක කිසිම වැදගත්කමක් නැහැ අපි හිටපු තැන. නමුත් අපිට ඒක මතකයි. එහෙම නැත්නම් අපි හිතමු අපි ආදරය කරන කෙනෙක් ඉස්සෙල්ලම දකිනකොට ඇඳන් හිටපු ෂර්ට් එක මොකද්ද කියලා. දැන් මම වෛද්‍ය ශිෂ්‍යයෙකුට අහනවා ඉස්සෙල්ලම තමන්ගේ සහකාරිය හම්බෙන වෙලාවේ ඇඳන් හිටපු ඇඳුමේ පාට මොකද්ද කියලා. බොහෝම අය කියනවා මේ වෛද්‍ය ශිෂ්‍යාවන් මේක තමයි පාට කියලා. ඉතින් පාට මතක තියාගන්න ඕනේ නැහැනේ, මොන මතක තියාගන්න ඇතිනේ. නමුත් ඒවත් මතකයි. මොකද ඒක ඇමිග්ඩලා කියන කොටස තමයි තැම්පත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එතන තැම්පත් වෙලා නැත්තම් ආදරයත් අඩුවෙන් තමයි තියෙන්නේ. හොඳයි. මොහුණු පොතෙන් එනවා ප්‍රශ්න කීපයක් මම සටහන් කරන්න අපේ ආදරණේ. රටක් ජාතියක් හා ජනතාවක් ලෙස අමතක වීම සහ අමතක කිරීම පිළිබඳ නිදර්ශන සහිත කදිම ඉතිහාසයක් අපට තිබෙනවා. මට හිතෙන මේ අපේ ජනතාව සංස්කෘතිය උරුම කරගත් ලැජ්ජාව සහ බය සමග බැඳෙන කරුණක්. රටක් හැටියටම අප මතක තබා ගත යුතු උගත් පාඩම් පවා බොහෝ විට අපට අමතක වන්නේ මේ විලි ලැජ්ජාව නැතිවීම නිසාද? සැර ප්‍රශ්නයක්. නොයසේනම් අනියත බිය නිසාද? එසේත් නැත්නම් පසුගිය සතියේ කතා කළ පරිදි අමෝලික ශ්‍රද්ධාව තුළ ජනතාව අතරමං වීම නිසාද? පොඩි කතාවකුත් තියෙනවා තැන තැන. ඒක ඇත්ත නැත්ත මන් දන්න අපේ මිනිසුන්ට ඉක්මනින් සතියකින් විතර ওই දේ අමතක වෙනවා කියලා ලොකු දේවල් වුණත් ටක් ගාලා අමතක කරන මිනිස්සු මෙහෙ ඉන්නවයි කියලා කතාවක් තියෙනක ඇත්ත නැත්ත අපි කතා කරමු. ඊළඟට තව කියනවා බොහෝ අමතක ඒ ප්‍රශ්නේ ඉදිරිපත් ඒ අදහස ඉදිරිපත් මధుර සුභාෂිත කියලා මහත්මයෙක් තමයි ඒ අදහස ඉදිරිපත් කරලා තිබුණේ. දර්ශනී බණ්ඩාර කියලා ප්‍රේක්ෂිකාවක් කියනවා බොහෝ අමතක වීම වලට මූලික හේතුව ඩිජිටල් ලෝකයේ අතරමං වීම කියලා මා හිතනවා. අපි කුඩා කල ගීතයක් ගැයීමේදී එහි වචන හොඳින් මතක තබාගෙන අපහසුකින් තොරව ගායනා කළ බව මට හොඳට මතකයි. නමුත් අද රූපවාහිනී තිරේ සංගීත වැඩසටහන් වලදී දකින්න ලැබෙන්නේ පොදු දෙයක් වන්නේ සහභාගී වන්නන් මොබයිල් දුරකථන වචන බලමින් ගායනා කරන විනාඩි 3කින් ගයා නිවන ගීතයක් මතක තබාගෙන ඒ තරම් අපහසුද කියලා තහනවා. ඉතින් ප්‍රශ්න ගණනාවක් අදහස් ගණනාවක් තියෙන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මතකය පිළිබඳ කාරණා ආගමිකව ගොඩාක් තියෙනවා. ඒක ඉස්සර වෙලා කියලා ඉන්න. මතක වස්ත්‍ර පූජාව කියලා එකක් තියෙනවා. මතක බණ කියලා එකක් තියෙනවා.
මතක දාණය කියලා එකක් තියෙනවා. ඒ ඔක්කොම මතකය කියලා කියන එක කෘතඥතාපූර්වක වැඩක් හැටියට හිතලා තමයි එහෙම කරන්නේ. කළගුණ සැලකීම මතකය විසින් ඇති කරන දෙයක් කියන හැඟීමක් ඒකේ තියෙන. ඒ හින්දා තමයි කෙනෙක් මිය ගියාම එයාව මතක් කරලා දානයක් දෙනවා කියලා කියන්නේ. මතකය කියලා කියන වචනේත් එක්ක තියෙනවා පොසිටිව් මීනින් නෙගටිව් මීනින් කියලා කියන දෙකම. දැන් දෙමව්පියන් මතක් කරලා ඥාතීන් මතක් කරලා දන් දෙනවා. එහෙම දන් දෙන සමහරු ඉන්නවා දන් දීලා ඉවර වෙලා හැන්දෑවට මේ රණ්ඩු වෙනවා අම්මා මතක් කරලා. ඒතර උදේ අම්මා මතක් කරලා දන් දෙනවා හැන්දෑවට අම්මා මතක් කරලා බයිනවා. ඒතර මතක් කරනවා කියලා කියන එකේ පොසිටිව් නෙගටිව් මීනින් දෙකම තියෙනවා. දැන් ඔය මතක ගොඩක් තිබිච්චහම එකක් අමතක වෙන්න පුළුවන්. ගොඩාක් මතක තියාගත්තාම තමයි අමතක වෙන්නේ. විශේෂයෙන්ම මෙතනදී අපි දරුවන්ට යම්කිසි පාඩමක් දීම සඳහා දෙමව්පියන්ට යමක් කිය යුතුයි. මොකද මේ වෙලාව වෙනකොට දැන් 11:34ක් නේ සමහරට දරුවෝ නිදි ඇති. දරුවන්ගේ මතකය නිරන්තරයෙන්ම යාවත්කාලීන කිරීම සහ කරවීම දෙමව්පියන්ගේ වැඩක්. ඒකින්ද පිළිවෙලකට තම්පත් කිරීම තමයි අත්‍යවශ්‍ය. මම දන්නේ දොස්තර මහත්තයා කොයි විදිහට මේක කියයිද කියලා. gedara තියෙන බඩු මුට්ටු පිළිවෙලට තියෙනවා නම් පිහි තියෙන ඕන තැන පිහිය. මේ පෑන් තියෙන්න ඕන තැන පැහැන්. ඒ වගේ යම් කිසි පිළිවෙලක් පේන්න තියෙනවා නම් දෘශ්‍යමාන දේවල් වල මතක ගබඩාවෙහි මතකයන් පිළිවෙලකට තැන්පත් වීම ස්වභාවය. යම් කිසි ගෙදරක ඇඳුම් තැන් වල දාලා කබඩ් වල තියෙන ඇඳුනුත් අවුල් වෙලා මේස පුටු අවුල් වෙලා පත්තර කොළ අවුල් වෙලා පොත් අවුල් වෙලා මල් පෝච්චි අවුල් වෙලා වගේ තියෙනවා නම් ඒ තැනැත්තන්ගේ මනස අවුල් සහගතයි. එහෙම වෙච්චහම පාඩම් කරලා මතකයන් තම්පත් කරපු නැති වෙච්චහම එක දේවල් නම් මතකයේ තියෙන්නේ එක දේවල් මතක් වෙන්නේ. ඒතර ඉංග්‍රීසි ලියනකොට උත්තර පත්‍රයට මේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට උත්තර ලියනකොට දෙමළ මතක් වෙනවා. දෙමළ ප්‍රශ්න පත්‍රයට ලියනකොට හදපු අය මතක් වෙනවා. එතකොට ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රයට ලියනකොට අනාගතේ මතක් වෙනවා. ඒ විදිහට ගත්තාම අර අදාළ දේවල් මතක් නොවෙන්නේ සහ අදාළ නැති දේවල් මතක් වෙන්නේ පිළිවෙලකට තැම්පත් කරලා නැති හින්දා. ඒක නිසා gedaraka බාහිර පෙනුම හරීම පිළිවෙලට තියෙනවා නම් පියනු දෙකක් හරි වැදගත්නේ gedaraka දිනනකොට පියනු දෙකක් එක පියන්නක් තමයි පිරිසිදු අනිත් පියන්න තමයි පිළිවෙල. ඒතර පිරිසිදුයි පිළිවෙලයි තියෙනවා නම් මනස හරීම නිදහස්. එතකොට මතකය රැඳෙන විදිහක් තියෙනවා. අර ජයලාල් රොඩ් මහත්තයා කිව්වා වගේ මේ අපෙත් සර් කෙනෙක් හිටියා මට පිරිවෙනේ උගන්වපු ජයතිස්ස සර් කියලා. ඒ සර්ට එක දවසක් අපි කිව්වා සර් අපිට මේවා මතක හිටින්නේ නැහැ කියලා. එතුමා අපිට ඉතිහාසයත් ඉගෙනුවා, අංක ගණිතයත් ඉගෙනුවා, සිංහල ව්‍යාකරණත් ඉගෙනුවා. හැම එකක්ම වගේ ඉගෙනුවා. බොහොම තාම විශිෂ්ට ගණේ ගුරුවරයෙක්. එතුමා අපිට කියලා තිබුණා මතක තියාගන්න නම් කරන්න ඕන දේ මෙන්න මේකයි කියලා. කියලා එදා පාඩමේ එතුමා සියලු පාඩම් නවත්තලා අපෙන් ඇහුවා ස්වාමීන් වහන්සේලා පොඩි හාමුදුරුවෝනේ හිටියේ උදේට වැළඳුවේ මොනවද කියලා. ඊට පස්සේ ඊයේ දවල්ට මොනවද වැළඳුවේ කියලා. අපිට ලේසි වුණේ නැහැ කියන්නේ. ඊයේ උදේට මොනවද වැළඳුවේ කියලා. පෙරේද දවල්ට මොනවද වැළඳුවේ කියලා. දැන් මෙහෙම අතීතයට ගියා වළඳපු ව්‍යාංජනවල නම් මතක් කර මේක මවකට කරන්න පුළුවන් පුතෙක් සම්බන්ධයෙන් දුවෙක් සම්බන්ධයෙන් දුවටයි පුතාටයි මතකය යාවත් කාලීන කරන්න නැත්නම් මතකය ආවර්ජනය කරන්න. මම ඉස්සෙල්ලත් කිව්වේ ඒකයි ආවර්ජනය කිරීම මතකයක ප්‍රායෝගික භාවයට කියන වචනේ තමයි ආවර්ජනය. ඒතර ආවර්ජනය කරන්න කොයි වෙලාවෙත් පුළුවන් නම් හැම වෙලාවෙම ආවර්ජනයක් කරන්න පුළුවන් නම් අතීත මතකයේ තබා ගැනීමේ ශක්තිය වර්ධනය වෙනවා. නිසා අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට පුළුවන් බබාගෙන් අහන්න කොහොමද ඔයාට මතකයිද අපි මෙහෙම ගියා අවුරුද්ද මෙහෙම ගියා අස්සවල දිහාවේ.
එහෙදි මොනවද දැක්කේ? මතක නැද්ද? බැලුම් බෝල වෙලෙන්දෙක් හිටියා. එතකොට අර සෙල්ලම් බඩු වෙලෙන්දෙක් හිටියා. අපිට අර මාම කෙනෙක් හම්බ වුණේ කියලා අන්න එහෙම මතකය අවදි කරන්න පුළුවන්. ඒක නිසා අර එක්තරා අසන්නියක් ඇහුවනේ මේ නරක දේවල් අමතක කරන්න බැරිද කියලා. ගඳ මතක අමතක කරන්න බැරිද? ගඳ මතක මකලා දාන්න. ගඳ මතක මතකයෙන් අමතක කිරීම නෙමෙයි වැදගත් වෙන්නේ. ගඳ මතක එකතු නොවීමට කටයුතු කිරීම තමයි වැදගත්. ගඳ මතකයක් විසින් ඉතුරු කරන්නේ පශ්චාත්තාවපයක් විතරයි. ඒක නිසා මම ඉස්සෙල්ලත් කිව්වා වගේ මතකය වනාහි අතීත තැම්පතුවක් මිසක් අනාගතයට අදාළ දෙයක් නෙමෙයි. ඒක නිසා ඒකේ අතීත තැම්පතුව හැම වෙලාවෙම යහපත් වෙන්නට ඕන. මොකද පශ්චාත්තාපයෙන් එක අඟලක්වත් උසයන්නේ නැහැ කියලා බයිබලෙත් තියෙනවා. මා පච්චා විප්පටිසාරණෝ අහුවත්ත කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. පසුව විපිලිසර නොවව් කියලා. ඔබ පසුතැවිලි වන්නේ නම් අඟලක්වත් උසයන්නේ නම් පසුතැවිලි වෙන්න කියලා බයිබලේ තියෙනවා. දැන් මෙහෙම මේ සියලුම දේවල් වලින් තේරෙන්නේ මතකය නරක නම් වැඩක් නැහැයි කියලා කියන එක. මතකයේ හිමිකාරයෝ වන අපි ඒ අතීත මතකය තමන්ගේ කරගන්න මතක තියාගන්න ඕන. ඒ සඳහා තමයි අර ප්‍රායෝගික ක්‍රියාවලින් කරන්නේ. එතකොට භාවනාවෙන් කරන්නේත් මේ මතකය සුද්ධ කරගන්න එක තමයි. ඒ කියන්නේ මේ බොර ජලාශයක් පිරිසිදු ජලාශයක් බවට පත් කරගන්න හින්දා තමයි මනස එක තැනකට තියාගෙන ව්‍යායාමයන් කරන්න කියලා කියන්නේ. මනස එක තැනකට තබා ගැනීමේ ව්‍යායාමයේ ස්වභාවය තමයි අර හෙල්ලෙන තීන්ත කුප්පියකට පෑනක් දාන්න බෑ. පෑන දාන්න ඕනෙම නම් හෙල්ලෙන කුප්පිය නවත්ත ගන්න දෙපේ. කිරි ගැනීම වැදගත්. හැබැයි කිරි ගැනීම සඳහා එළදෙන බැඳ තැබීම ඒ වගේම වැදගත්. ඒ හින්දා දුවන එළදෙනකකින් කිරි ගන්න බෑ. නිසා කිරි ගැනීම සඳහා විතරයි එළදෙන බඳින්න ඕන. එළදෙන බැඳලා වැඩක් නැහැ කිරි ගන්න නැත්තම්. ඒ වගේම එළදෙන බඳින්නේ නැතුව කිරි ගන්නත් බෑ. ඒ දෙකම වැදගත්. ඒක නිසා මනසෙන් වැඩ ගන්න නම් මනස හීලෑ කරගන්න ඕන. ඒක බුදුහාමුදුරු දේශනා කරන උද්දකං හි නයන්ති නෙත්තික. උසුකාරා නමයන්ති තේජනං. දාරුන් නමයන්ති තච්චකා. අත්තානන් දමයන්ති පණ්ඩිතා. කපුගේ මහත්තයා කියනවා මේක සින්දුවකට හරවලා. දියාලුවෝ දිය පුරවා දියාලුවෝ වේලිතන කියලා ගීතයක් තියෙනවා. උදකං හි නයන්ති නෙත්තිකා කියලා කියන්නේ ජල තාක්ෂණිකයෝ ජලය කියන්නේ මහ ලොකු බලයක්. හැබැයි ඒක මෙහෙයවන. Tamanට ඕන හැටියට හදනවා. අපි අසන්ත මහත්තයාගේ පිටිපස්සෙන් පේන තියෙන මේ පින්තූරේ අර මහ විශාල ජලාශයක පින්තූරයක් නෙපෙන්නේ. ඒ ජලාශය වතුර කියලා කියන එක අයාලේ ගමන් කරොත් එහෙම විශාල වාහනයක් වෙන බව අපහැදිලි නෑනේ පැහැදිලි. හැබැයි ඒක මෙහෙව ගත්තොත් ලොකු වැඩක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි උදකං හෙනයන්ති නෙත්තික උසුකාරා නමයන්ති තේජන. යකඩ කියලා කියන්නේ වැඩක්කට ගන්නවා නම් වැඩක්. නැත්තම් නිකම්ම ලකඩ ගන්න. ඒකෙන් ඊතල හදන්න පුළුවන්, ගේට්ටු හදන්න පුළුවන්. හැබැයි තලලා කරලා Tamanට ඕන හැටියට හදා ගන්න. දාරුන් නමයන්ති තච්චකා. තච්චක කියලා කියන වචනේ හරිය ලස්සනයි. ඇයි දන්නේ මේ වචනේ අද මේ විදිහට වෙන්නේ කියලා හිතෙනවා. තච්චක කියන්නේ තාක්ෂණිකය. තාක්ෂණික කියන වචනේ තමයි ජයලාල් රෝහණ මහත්තයා ටෙක්නික් කියලා එන්නේ. ඒතර ටෙක්නික් කියන එකයි තාක්ෂණික කියන එක දෙකම එකයි. ට්‍රාන්ස්ලිටරේට් කරපුවාම එක විදිහයි. ට්‍රාන්ස්ලේෂන් නෙමෙයි ට්‍රාන්ස්ලිටරේට්. ඒතර ට්‍රාන්ස්ලිටරේෂන් එකයි ට්‍රාන්ස්ලේෂන් එකයි දෙකම එකක් මේකේ. එතකොට ඒ කාලේ තාක්ෂණය කියලා කියන්නේ වඩු වැඩවලට. ලීය Tamanට ඕන විදිහට පාවිච්චි කරන එක. මේ නිදසුන් තුනම කියන අපේ බුදුහාමුදුරුවෝ. මේ නිදසුන් තුනම කියන මගේ බුදුහාමුදුරුවෝ කියනවා. එච්චර දේවල් ලොකු බලයක් Tamanට ඕන හැටියට මෙහෙව ගන්න පුළුවන් නම් ඇයි මෙච්චර බලයක් තියෙන හිත Tamanට ඕන විදිහට පාවිච්චි කරන්නේ නැත්තේ කියලා. Tamanට ඕන විදිහට හසුරුව ගන්න නැත්තේ කියලා. ඉතින් මතකය Tamanට ඕන විදිහට හසුරුව ගන්න පුළුවන් වුණොත් ඇත්තම කිව්වොත් විශාල බලයක් ගොඩනගා ගන්න පුළුවන්. නිසා මතක ගබඩාව ඉස්සර වෙලාම කරන්න ඕන අර ගඳ මතක හිස් කරන්න බලන්න ඕන. නමුත් ඒක හිස් කරන්න බෑ.
ඒක හින්දා ගඳ මතකයක් සුවඳ මතකයකින් වහන්න පුළුවන්. ලුණු කෝප්පයක තියෙනවා නම් අපි හිතමුකෝ මේක ලෝණපලක වගේ ලෝණපලක සූත්‍රයේ තියෙන නිදර්ශනයක්. ලෝණපලක කියලා කියන්නේ ලෝණ කියන්නේ ලවණනේ. ලවණ පලකේ ලුණු කෑල්ල ලුණු කැටය. ඒතර කෝප්පයක් තියෙනවා නම් කෝප්පේ ලුණු කැටයක් තියෙනවා නම් ලුණු කැටයට වතුර බින්දුවක් දෙකක් දාපුවාම ඒකේ තියෙන ලුණුනේ. කෝප්පේ අතින්වත් අල්ලන්නේ නැතුව මේකේ තියෙන ලුණු අයින් කරන්නේ කොහොමද? ලුණු අයින් කරන්න කෝප්පේ අරන් විසි කරන්න ඕනනේ. එහෙම කරන්නේ නැතුව තියෙද්දිම ඒකට අධිබලයක් ආරෝපණය කරන්න පුළුවන් නේ වතුර දාලා. එතකොට තවත් වතුර දාපුවාම තවත් වතුර දාපුවාම එතකොට බලය නිෂ්ක්‍රීය වීම සඳහා ප්‍රතිරෝධක අධිබලයක් ආරෝපණය කිරීම කියලා කියන විද්‍යාත්මක නියමය. ඒක එන්නේ මජ්ක්‍ධිම නිකායේ ලෝණපලක වගේ ලෝණපලක සූත්‍රයේ. එතකොට මේ බලයක් නිෂ්ක්‍රීය කළ හැක්කේ ප්‍රතිරෝධක අධිබලයක් අධ්‍යාරෝපණය කිරීමෙන් විතරයි. එතකොට අර කෝප්පේ චුට්ටි ලුණු කැටයක් තියෙන ලුණු කැටය වතුර ගොඩක් දාපුවම ඇත්තට මෙහි ලුණු නැද්ද? ලුණු ඇත. රස ඇද්ද? රස නැත. ඒතර තිබිලා නැති කරන්න පුළුවන්. ඒ වගේ මතකයක් කළු පාට නම් ඒ කළු පාට මතකය සුදු පාට අධ්‍යාරෝපණයකින් කළු පාටේ බලය නිෂ්ක්‍රීය කරන්න පුළුවන්. ඒක නිසා අපිට දුක හිතෙන අපි හිතමුකෝ අම්මට සලකන්න බැරුව ගියා. අම්මා මලා. දැන් දුකයි. ඒ දුක වෙනුවෙන් මොකද්ද කරන්න ඕන? අම්මා වෙනුවෙන් අම්මා වගේ අම්මලාට චීත්ත 100ක් අරන් දෙනවා. ඒ වගේ ගඳ මතකයක්, කළු මතකයක් සුදු මතක විසින් නැති කරන්න නෙමෙයි. යටපත් කරන්න පුළුවන්, අභිභවනය කරන්න පුළුවන්. යටපත් කරන්න පුළුවන්. කළ හැක්කේ එය නොවේ. කළ යුත්තේ එයයි. සාන්ද්‍රණීය සම්බන්ධ ප්‍රශ්නයක්. අධිසාන්ද්‍රණීය ප්‍රශ්නයක් ඒක. ඒ හින්දා ඒ මතකයන් වලට ප්‍රතිචාර දක්වන විදිහක් හැටියට තමයි ඒක හඳුන්වා දෙන්න ඕන. මම හිතන්නේ මේක දරුවෝ නිදි මොහොතේ දෙමව්පියන් විසින් කළ යුතු ක්‍රියාකාරකමක් හැටියට හඳුන්වා දිය යුතුයි. අමතක වීම සහ අමතක කිරීම ගැන කතා කරන්නේ පාලක මැදිරිය මගින් නිකුත් කරන පණිවිඩ කීපයක් සඳහා අවසර දෙන්න. ඊට පස්සේ අපි නැවතත් කතා කරමු. දොර මඩලාවයි අමතක කරලමු පැරණි කතා එක්වෙමු ජාතික දියුණුපතා කියලා ගීයක් තියෙනවා මොහිදින් බෙක් මහත්මයා ගායනා කරන්නේ. පැරණි කතා හැම එකක්ම අමතක කරලත් බෑ. හැබැයි හැම එකම මතක තියාගෙන ඉන්න ඕනත් කියලා මේ තියෙන තේරම අපි මතක තියාගෙන ඉන්න ඕනද කියලා ප්‍රශ්නකුත් තියෙනවා. එහෙනම් පුළුවන්ද කියන ප්‍රශ්නෙත් තියෙනවා. හොඳයි. අමතක වීම සහ අමතක කිරීම ගැන කතා කරන ජයලාල් රෝහණ මහත්තයා. ඔව්. අතතුම මෙහෙම කියන්නම දැන්ට මේ මාස ගණනකට උඩදී අපේ ඉන්දිරාගාරේ ස්වාමීන් වහන්සේත් එක්ක මම මෙතනම දොරමඩලාවේ ඉඳලා මම හිතන්නේ කොරෝනාවට ප්‍රථම වෙන්නේ අපේ ඒ කාලේ අපේ අම්මා. ඊටසේ උන්වහන්සේ සමග මම ගෙදර ඇද්දි මට හිතුණා මං එන්නම් ඔබ වහන්සේ වැරලන්න. යන ගමනේ මමත් එන්න ඕන කියලා මම ගියා. දියුලි පිටියාලා ඔය යන ඔය රැයකට විතර. ඉතින් හොඳ කතිකාවතක් දාගෙන අපි යනවා. ඔහොම ගියාම ස්වාමීන් වහන්සේ ඉතින් මේ ගිහිල්ලා දොරවල් අරගන්නේ ඔක්කොම උන්වහන්සේ කරගත්තා. වැඩ කරන මිනිස්සු නිදි නැගිටලා එමදිවට තේ දෙකකුත් අපි දෙන්නටයි මටයි රියදුරු මහත්තයාටයි දුන්නා. ඒ දෙන ගමන් මට මෙන්න මෙහෙම පොන්චි පොතක් අරගෙන ජයලාල් රෝහණ මහතාට දොරමඩලාව යුරිය යනවා පාන්දර එකට දෙනවා කියලා මේ පොතක් දුන්නා. උන්වහන්සේ පුංචි පොතක් නිර්මාණය කරලා තිබුණා. මේ හොඳ සංස්කෘත ශ්ලෝක ජීවිතේට වැඩක් ගන්න පුළුවන් දේ. හොඳින් සටහන් කළා සිංහල තේරුම අන්වය සහිතව
විස්තර කරලා දීලා. ඉතින් බලන්න අපේ හැමදෙරෝනේ දැන් මට ඕක කියවන ගමන් පිටු දැඩි ආසාවක් ආවා. මේව මම මතක තියාගන්නත් ඕනද කියලා. ඕන කියලා. එහෙම වෙලාවේ මට මතක හිටියා. එසැනින්ම මතක හිටියේදී තමයි මේ स्वगृहे पूज्यते मूर्खा स्वग्रामे पूज्यते प्रभु स्वराज्ये पूज्यते राजा विद्वान सर्वज्ञ पूज्यते सर्वत्र पूज्यते. මේ එක්තරා විද්‍යාලයකට කොළඹ විද්‍යාලයක මේ වාක්‍ය හැටියට සටහන් කරන කොල්ලපිටි. කෙසේ වෙතත් මේ විද්වාන් සර්වත්‍ර පූජ්‍යතේ කියන අදහසින් ඔබ අපි හැමෝම වෛද්‍යතුමාටත් ඔබ වහන්සේටත් ආචාර්යතුමාටත් මටත් අපි කාටත් කලකදී ගුරුවරු හැටියට උගන්වනකොට තව පිරිසක් හම්බ වෙනවා උගන්වන්න. දැන් මේ මතක සම්බන්ධ කතාවෙන් ඔතනට ආවේයි. අපි විද්වාන් සර්වත්‍ර පූජ්‍යතේ කියන තැන ඉඳන් තමයි උගන්වන්නේ. එහෙම වෙන්න පුළුවන්. එහෙම තමයි. ඒ කෙසේ වෙතත් අපි හිතමු අද ලංකාවේ වෙන පොදු කතාවක් තියෙනවා. අර පොඩි පන්ති වල උගන්වපු ගුරුවරයාව තමයි ඉස්සෙල්ලාම ශිෂ්‍යයන්ට අමතක වෙන්නේ. අපි එහෙම අමතක කරපු අය නෙමෙයි. මට මතකයි මගේ විවාහයේදී මගේ ආරාධනේ මට එකේ පන්තියට උගන්වපු ගුරුතුමියට. එතුමිය හොගග ඇඬුවා. දැන් හරි වයසයි. දැන් එතුමිය අප අතර නැහැ. එතුමිය කොහොම හරි ආවා. අය මොකටද මේ එක පුතයි දරුව මට මෙහෙම ආරාධනා කළේ කියලා අපේ හැමදෙරුනේ. දැන් මේක අපි විශ්වවිද්‍යාලෙට ගියාද එයින් එහා කොතනට ගියාද කියන කොටසේ අඩිතාලම නේතර. දැන් ඔබතුමාටත් වෛද්‍යතුමනි දැන් ඔබතුමාගේ විශේෂීස්ත්‍රය තුළ නැවතත් ශිෂ්‍යෝ හම්බ වෙනවා. ඒ හම්බුනාම මෙතනින් වැඩිතරමක් දැන් වෙනකොට ලංකාවේ හැටි වැඩිතරමක් ඉන්නේ ශිෂ්‍යා වියෝ දෙකම කොයි වෙලාවද ඉස්සෙල්ලම උගන්වන ගුරුවරයාට ගහන්නේ. දෙක තමයි උගන්වපු ගුරුවරයා ඒ අදාළ විභාගය ඉවරුනන් පස්සේ ආයෙත් පාරකදී හම්බුණා දැක්කත් ජීවිතේදී දැක්කේ නෑ වගේ මාරු වෙලා යන්නේ. අමතක වෙලාද? අමතක කරනවාද? දැන් අපි මේ ඔක්කොම කතා කළේ අමතක වීම, වයසට වෙන්නේ ඩිමෙන්සියා ඔය කතන්දර ඔක්කොම. සමහරු අපි සමහරු ඔක්කොම නෙමෙයිනේ. හැබැයි දැන් වෙනකොට වැඩි. ඒක වෙලා තියෙන්නේ මේ ආත්මාර්ථකාමී ක්‍රමයේ තුල කාව මරලා හරි කමන්නේ සල්ලි හොයනවා කියන තීරණයට පැමිණියාම වටපිටාව වේගෙන් අමතක වෙගෙන යන යුගයක් පහළ වෙනකොට මිනිස්සු එහෙම වෙනවා. අර පුද්ගලෙයි ඉස්සෙල්ලාම කරන්නේ ගුරුවරයාව අමතක කරන එක. ඊට පස්සේ තව එකක් වෙනවා. දැන් අපේ ස්වාමීන් වහන්සේට ඔබ වුණා කවුරු හරි අහන කොහමද අහවලා හසන්ත මහත්තයා හම්බෙලා නේද? හම්බෙලා. මට මතක දවසක් හම්බුණා වගේ. කවුද? පොරක්ද? එහෙම අහලා බැලින්නේ මේ මනුස්සයා තමයි ගොඩ දාලා තියෙන්නේ. නේද? දැන් මේ වගේ ඒවා ගුරු ජීවිතේ අපි හැමෝටම වෙලා ඇති කියලා මම හිතනවා විශ්වාස කරනවා. මේකට හොඳම කවිය ලිව්වේ කියලා මම හිතන්නේ අකාලේ මිය ගිය මේ පොත්පතක් කළ ඒ කාලේ රෝහණ කියලා මිත්‍රෙක් මනුස් ජයලාල් රෝහණ නෙමෙයි මනුස්ස ලිව කවියක් කෝෂයෙන් එළියට එන පණුවා කෝෂය තුළ ඉඳලා එළියට එන මේ පණුවා
තටු ලැබිලා සමනලෙක් වෙනවා. සමනලේ වුණාන් පස්සේ එතකන් ඔහුගේ ජීවිත රක්ෂණේ කෝෂේ. තටු ලැබුණාට පස්සේ නැවත කෝෂයට යන්න කැමති නැහැ. ආයිත් කෝෂේ දැක්කත් එහි හිටියද කියලාත් මතක නැහැ. මෙන්න මේක මතක නැතිවීම නෙමෙයි. අමතක කරන එක. ඊට පස්සේ අපි අතර හිටපු මිත්‍රාදීනුත් ඔබට මතක ඇති. ආචාර්යතුමා දැන් මෙහෙම වෙනවා සමහරව. අපි අය අතර නොඑක අපහසුකම් පහසුකම් තියෙන අය, දුප්පත් පවුල්, පොහොසත් පවුල් යමකම කරගන්න පුළුවන් අය. ඔක්කොම එනවනේ ඉගෙන ගන්නකොට ශිෂ්‍යාවදීදී. දැන් මේ අය ඔක්කොම අපි බෙදා ගන්නෝනේ. උන්වහන්සේ කිව්වා වගේ එක රොටි බෙදාගෙන කෑවා. හරි එහෙම කරනවා. ඒ ඔක්කොම කරලා ඊට පස්සේ විවිධ වෘත්තීන් වලට කැඩිලා යනවනේ. ඒතකොට අර ලෝගුවක්, කෝට් එකක් ඇඳින වෘත්තියකට ගියන් පස්සේ අර එකටම හිටිය මිත්‍රයෝ සියලු දෙනාම අමතක වෙලා යනවා. එක්කෝ වෘත්තීය තත්ත්වය උඩ අමතක කරනවා බලෙන්. හේතුව මේගොල්ලෝ මතක හිටියොත් මට මගේ කතන්දරේදී සල්ලි හම්බ වෙන කල් නැහැ කියලා. මේ කොයි තරම් දුරට ගැළපෙනවද කියලා විශේෂයෙන් ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි හිතා බැලිය යුතු කාරණාවක්. ඔයගෙන් ජයලල් මහත්තයා ඔබ කතා කරද්දි මට පතන මතක නෑ වගේ රංගපාන අයත් ඉන්නවනේ. මත කවුද මේ ප්‍රෝති කියනවනේ. ඔව්. ජයලල් නිවුස් කියනවා. ඒ කියන්නේ ඔබ රංගපානවවත් මේ හොඳට දන්නවා. තමයි නාට්‍යයක් බලලා. ඒ වුණාට අර අනෙක් අය ඉදිරියට මෙයා මේ මතක නෑ වගේ පෙන්වන්න හිතන අයත් ඉන්නවා. ඉඳලා හිටලා එහෙම අය හම්බෙන්නේ නැද්ද? අනිවාර්යෙන්ම මම ඕකට චූටි කොටසක් එකතු කරන්න. මේ ළඟදී තුනයි මේ කියන මෙහෙම කතා කරනවා. ඔය මේ දොරමඩලාව අනම්මනම් වල ඉන්නෝනේ අනම්මනම් වල. හරි අපිරිය බෑවඳුර. හොඳ නෑ නේද? ඒ වගේ දැනකින් ටක් ගාලා යන්න ඕන. මටම වෙච්ච එකක් తీරම මේ කියන්නේ කාටවත් අපහාසයක් නෙවෙයි හම්බුනේ. දැන් එක මහත් එක් උත්සවයක මේ එහා පැත්තේ ඉන්නවා ටිකක් ප්‍රභූ ඇත්තටම ප්‍රභූවරයෙක් වෙන්නත් ඇති. ඉතින් මම වැඩි දන්නේ නැහැ. ඉතින් ඒ හැසිරීමෙන් ආදී ඉතින් මාව අඳුරලා දුන්නම වෙන නාලිකාවක නම කියලා ඒක නේද කියලා මං නෑ මං ITN ඕකේ කියලා ඉතින් පොඩ්ඩක් කතා කරනවා. නිවුස් කියනවා නේද? මම කොහේ මම වැඩසටහන් එහෙම කරනවා මොනවද දොරමඩලා මට පට්ටමම කියලා ඉතින් මං ඉතින් මන් ටිකක් මං ගැන පොඩ්ඩක් ඇහුව නිසා කිව්වා. ඊට පස්සේ මේ මහත්තයාගේ පුතා ආවා එතෙන්ට කොහෙද ඉඳලා මේ ඊට පස්සේ මා දිහා බල hina වෙනවා. තාත්තර බලන්නේ දොරමඩලා මේ හොඳට බලන මිනිස්සේ අර පුතා ඇවිල්ලා වාඩි වෙලා කිව්වා අර තාත්තා එදා බැලුවේ අර දොරමඩලා ඒ අර මිනිස්සේ බොරු රංගනයක් කරේ. එහෙම අය ඉන්නවා ඉඳලා හිටලා. හිරිකිත අමතක වෙයි. ඔහුට නිකන් මොකද්ද වගේ මේ අඳුරනවා කියලා පෙද්ද හිට එහෙම අය සමාජයේ ඉන්නවා. ඔය එක සැරයක් ගියා කියනවනේ අපේ අමරදේව මාස්ටර් එක්තරා පුද්ගලයෙක් හම්බෙන්න. ගියාම කිව්වලු එයා මේ කවුද කියලා කිව්වම මේ අර අමරදේව මාස්ටර් අර සින්දු කියන්නේ ඔබතුමා දැන් සින්දුත් කියනවද කියලා ඇහුවා. තව ගැල්ලක් තියෙනවනේ අපි අමුතුරු සින්දු කී ඉඳලා දෙන්නේ රසාවක් හොයාගන්නවා. අමතක වීම සහ අමතක කිරීම අපේ විශාල වෛද්‍යතුමා. ඔය ඇත්තට දැන් මතක් වීම හා අමතක වීම ගැන ගන්නකොට අපිට දැන් අපේ ශාස්ත්‍රයේ මොන ගැන එකක් තමයි බිහිසුණු මතක. බිහිසුණු මතක අමතක කරන්න බැරුව දුක් විඳින මිනිස්සු. ඒ කියන්නේ බිහිසුණු මතක කියන්නේ සමහර දේවල් තියෙනවා අර අපිට මනසට දරා ගන්න බැරි. අපි ආදරය කරන කෙනෙක් දන්න කෙනෙක් මිය ගියොත් එහෙම ඒක ගම් වතුරකින් වෙන්න පුළුවන්, සුනාමි වලින් වෙන්න පුළුවන්, බෝම්බයකින් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ එහෙම නැත්නම් රියානුතුරකින් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ අවස්ථාවකදී අර ඒ සිද්ධිය පිළිබඳ මතකය මොලේ තැම්පත් වෙන්නේ වෙනස් ආකාරයකට. ඒ කියන්නේ ඒක නිකන් අර හොඳ චිත්‍රයක් නෙවෙයි නිකන් පින්සල් පාරවල් ගහලා හැම පැත්තෙම ගහපු චිත්‍රයක් වගේ තමයි මොලේ තැම්පත් වෙන්නේ. ඒ මතකය සමහරවිට අර ඒ බිහිසුණු සිද්ධියේ තියෙන
හැඟීම් එක්ක. ඒ කියන්නේ මේ වෙලාවේ දැනුණු දුක, බය, කනගාටුව මේවත් එක්ක තමයි මතකයේ තැම්පත් වෙන්නේ. මේක පස්සේ කාලෙක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සිද්ධිය පිළිබඳ නැවත සිහි ගන්නවා. ඒකට අපි කියනවා රීලිවිං කියලා. නැවත නැවත පේන්න ගන්නවා. රූප වගේ පේන්න ගන්නවා. ෆ්ලෑෂ් බෑක්ස් වගේ පේන්න ගන්නවා. ඒක මතක් වෙන්න ගන්නවා. ඊට පස්සේ එතන තිබිච්ච ගන්ධ සුවඳ දැනෙන්න පුළුවන්. ඒතකොට මේක පාලනය කරන්න බැරි විදියට ඒ පුද්ගලයාට ඒ සිද්ධිය පිළිබඳ මතකය අලුත් වෙනවා නම්, ඒ වගේ මේකේ පීඩනයක් ඇති වෙනවා නම් අපි ඒකට කියනවා PTSD කියලා, post traumatic stress disorder. පශ්චාත් ක්ලමත ආතති තත්වයක්. මේකත් එක්තරා මානසික රෝගයක්. බොහෝ වෙලාවට මේ යුද්ධයට ගොදුරු වුවන්ට, ඒ වගේම සුනාමි වලට අහු වුවන්ට අපි දැකලා තියෙනවා ඒ වගේ පුද්ගලයන්ට මේ වගේ අනතුරු මේ වගේ රෝග ඇති වෙලා තියෙනවා. මේ ලංකාවේ මේ රෝගය වෙන රටවලට වඩා අඩුයි. මොකද අපේ සංස්කෘතිය තුළ යම්කිසි ආපදාවකට ලක් වූ අය ගලවා ගන්න අපේ සංස්කෘතියේ සමාජය තුළම මිනිස්සු ඉන්න නිසා. නමුත් ඒක එක්තරා කරදරකාරී තත්ත්වයක්. මෙන්න මේ වගේ මේ PTSD කියන රෝගය හැදුනට පස්සේ මීට අමතර මේ සිද්ධිය පිළිබඳ සිහිනෙන් දකින්න එක ඒ අවස්ථා මගහරින වගේ අතිරේක රෝග ලක්ෂණات ඇති වෙන්න පුළුවන්. මේ තත්වයේදී මෙයට ඖෂධීය ප්‍රතිකාරات අවශ්‍ය වෙනවා. ඒ වගේම තවත් දෙයක් තමයි මේ විශේෂයෙන්ම මේ දරුවෝ කියන දෙයක් තමයි මේ විභාගේ ළඟට යනකොට ඔක්කොම දේවල් අමතකයි. හොඳට පාඩම් කරලා යන්නේ, පොත්පත් බලලා යන්නේ, මේ කලින් ටර්ම් ටෙස්ට් එකත් හොඳට කරා මගේ දරුවා. නමුත් විභාගයට ගියාට පස්සේ කිසිම දෙයක් මතක නැති වුණා. කෙලින්ම මෙමරි එකක් ඇත්තෙම නැහැ. මොකද මේ වෙන්නේ? ඇත්තටම මතකය අමතක වෙලා නෙවෙයි, මොලේ තියෙනවා. මේවා ගන්න බෑ. මොකද විද්‍යාත්මකව හොයාගෙන තියෙන දෙයක් තමයි මේ ආතති තත්වයක් යටතේදී ගොඩාක්ම බය වෙනවා නම් විභාගේ අර පාස් වෙන්න නෙවෙයි මේ ලංකාවේ පළවෙනිය වෙන්නම කියලා හිතාගෙන එහෙම වෙන්න බැරි ළමයි ගියොත් එහෙම වෙන්නේ මොකද තියෙන තරමත් කරගන්න බැරි වෙනවා. ඒතකොට ඒ ආතති තත්වයක යටතේ తాවකාලික දේවල් අමතක වෙන්න පුළුවන්. ඉතින් ඒව ගැන සැලකිලිමත් වෙන්න ඕන. අපි විභාගයකට යනවා නම් පාඩම් කරනවා නම් ඕනට ආතතියෙන් යුතුව ගියොත් එහෙම මතක ශක්තිය අඩු වෙනවා. ඉතින් එදිනදා දැන් මතක නැති වෙනවා කිව්වහම දැන් ගොඩක් අයට මතක නැති වෙන්න පුළුවන් නේ. තැන්වල බඩු දාලා අමතක වෙනවා. මේ කණ්ණාඩිය ඔළුවේ තියලා අපේ ජයලල් මහත්තයා රඟපෑවා වගේ අමතක වෙන්න පුළුවන්. මේ වගේ අමතක වෙන්නේ ඇත්තටම මේ ගොඩක් වෙලාවට මේ ඩිමෙන්ෂියා වගේ රෝගවල නෙවෙයි. විවිධ මානසික ආතතිවලදී දැන් ගොඩාක් කාර්ය බහුල නම් අපි දන්නවා අමතක වෙන්න පුළුවන්. ආතතිය වැඩි වුණාම අමතක වෙන්න පුළුවන්. ඒ වගේම දෙයක් තමයි මේ අපි දැන් වයසත් එක්ක යනකොට එකම දේවල්නේ ආපහු අපි කරන්නේ. එකම නම්නේ අපිට ආපහු ඇහෙන්නේ. ඒතකොට සමහරවිට මේ පුද්ගලයන්ගේ නම් අමතක වෙනවා. එකම වගේ මූණුනේ අපිට මුළු ජීවිත කාලය තුළ දැනෙන්නේ. ඉතින් තරුණ කාලයේදී මේ අලුත් මූණු උනාට කාලයක් යනකොට මේ වගේ මීට සමාන රූප අපේ මොළයේ තැම්පත් වෙලා ගොඩ ගැහිලා පිරීලා ඉවරයි. ඉතින් එතකොට තව පිරෙන්න අර ගොඩක් සමානකම් වැඩි නිසා අපේ කරුණු වල හරියට වෙන් කරලා අඳුර ගන්න බෑ අපිට මොලේට ආපහු මතක් කරගන්න ගියාම. එතකොට අපිට අමතක වෙනවා. ඉතින් මේවට බය වෙන්න ඕනේ නැහැ. නමුත් ඉතාමත් වැදගත් දේ තමයි විෂාදය නිසා අමතක වෙන්න පුළුවන්. ඒ ඩිමෙන්ෂියා කියන රෝගය නිසා අමතක වෙන්න පුළුවන්. මෙන්න මේව නිසා අමතක වීම රෝගයක් හැටියට තියෙනවා නම් ඉතාම වැදගත් වෛද්‍යවරයෙක් හමු වෙලා මේක සාමාන්‍ය විදිහට අමතක වීමක්ද? එහෙම නැත්නම් මේ වගේ රෝගයක් නිසා අමතක වීමක්ද කියලා බලාගන්න. මොකද විෂාදය වගේ මේ ඩිමෙන්ෂියා වගේ රෝගයක් මුල් අවස්ථාවේදී බලාගත්තොත් විතර ඒක වළක්වා ගන්න පුළුවන්. ඒක ඊට වඩා වැඩි වෙන එක වළක්වා ගන්න පුළුවන්. එහෙම නැත්නම් විෂාදයේ අවසාන අවස්ථාවට ගියාට පස්සේ මේ බොහෝ වෙලාවට මේකෙන් ගොඩ ගන්න බෑ. ඒ කියන්නේ ඖෂධ මගින්වත් නැවත ප්‍රකෘති තත්ත්වයට ගන්න බෑ ඇල්සයිමර් කියන රෝගේ. නමුත් සමහර ඩිමෙන්ෂියා රෝග තිබෙනවා මොලේ අර මේ තරලයේ එකතු වීම නිසා, එහෙම නැත්නම් තයිරොක්සින් හෝමෝනේ අඩු වීම නිසා, එහෙම නැත්නම් මොලේ වෙනත් ගෙඩි වර්ග නිසා ඇති වෙන විෂාදයේ තත්ත්ව සුව කරන්නට පුළුවන්. නමුත් ඇල්සයිමර් රෝගය තමයි ප්‍රධාන වශයෙන්ම විෂාදයට හේතු වෙන්නේ. ඒ රෝගය උස්සන්න වුණාට පස්සේ නැවත ප්‍රකෘති තත්ත්වයට ගන්න බෑ. ඒ අවස්ථාවේදී ඒ රෝගය රැක බලාගෙන විතරයි කරන්න පුළුවන්. ඒ වගේම ඒක ඊට වඩා උග්‍ර වෙන එක වළක්වා ගැනීම. ඒ නිසා මුල් අවස්ථාවේ හඳුනා ගන්න එක වැදගත්. විශේෂයෙන්ම අවුරුදු 60ට වඩා තත්ත්වයක් තුළදී අමතක වීම තිබෙනවා නම් මොකද සුළු පරීක්ෂණ තුළින් ඒ රෝගයද කියලා අපිට හොයා ගන්න පුළුවන්. තවත් දෙයක් මට මතක් වුණේ මේ අපේ ජයලල් රෝහණ මහත්තයා තින්න හින්දා දැන් මේ කලාව තුලත් අපිට දේවල් මතක් කරනවා. ඒ කියන්නේ වෙලාවට අපේ දේවල් තියෙනෝනේ අත්දැකීම්, ළමා කාලයේ අත්දැකීම්, තරුණ කාලයේ අත්දැකීම්. මේවා මතක් කරන්න මේ කලාත්මක දේවල් ගීත වෙන්න පුළුවන්, නාට්‍ය වෙන්න පුළුවන්. මේ දේවල් තුලින් අපේ අත්දැකීම් මතක් කරලා ඒ කලාව තුල තියෙන සන්දර්භයේ අපේ අත්දැකීමක් කරලා අපි රස විඳිනවා. ඒක තමයි කරන්නේ. දැන්
දැන් ඇත්තටම විරහ ගීතනේ ජනප්‍රියම වෙලා තියෙන්නේ. විරහ ගීත මොකද ජනප්‍රිය වෙන වුණේ වෙන්නේ කියලා මනෝවිද්‍යාත්මක පැත්තෙන් බැලුවොත් තියෙන දෙයක් තමයි දැන් විරහ ගීතයක් අහනකොට අපේ යම්කිසි විරහ වේදනාවක් තිබෙනවා නම් ඒ අත්දැකීම අපිට ලැබෙනවා. එහෙම නැත්නම් අපිට පෞද්ගලික වේදනාවක් නැත්නම් අපි වෙනත් තවත් කලාකෘතියකින් විඳපු විරහ වේදනාව ඒ අවස්ථාවේ දැනෙනවා. නමුත් විරහ ගීතය කෙටි කාලය තියෙන්නේ කෙටි කාලය වුණාම ආපහු විරහව නැති වෙනවා. ඒතර විරහව ඇති වෙලා නැති වෙනවා. ඒතර මොළයට උද්දීපනයක් එනවා මේක යම්කිසි ආස්වාදයක් ඒක. මොකද ඒක අපි දන්නවා ගීතය අහනකොට මේක ස්වභාවික ගීත වේදනාවක් නෙවෙයි. මේක නැති වෙන. ඒක අර හොරර් ෆිල්ම් එකක් බැලුවා වගේ. හොරර් ෆිල්ම් එකක් බලනකොට අපි බය වෙන්නේ නැහැ. මොකද ෆිල්ම් එක ඉවරන ගමන් අපේ හොරර් ගතිය නැති වෙලා බය නැති වෙලා. ඒ වගේ තමයි විරහ ඒ විනාඩි කීපය තුළ අපි එක්තරා ලෝකයට ගෙනියනවා. සින්දු ඉවරනහම මේ විරහත් ඉවරයි. එතකොට අපි දන්නවා මේ විරහ කියන්නේ తాවකාලික දෙයක්. මේ හැමෝටම ඇති වෙන්න පුළුවන් දෙයක්. ඒක නිසා මේක සාධාරණීකරණය වෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී අපේ අතීත මතකයන් අවදි කරන්නට පුළුවන්. අපේ යහළු වීම වෙන්න පුළුවන්, ආදරය වීම වෙන්න පුළුවන්, විරහ වෙන්න පුළුවන්, වෙනත් භාවයන් වෙන්න පුළුවන්. මේ භාව උද්දීපනය ඇති වෙන්නේ අපේ මතකයන් අවදි කරලා. ඉතින් මම හිතන්නේ කලාව තුළින් අන්න ඒ අපේ මතකයන් අවදි කරලා අපිට අලුත් මානයන් හොයාගෙන යන්න අපිව යොමු කිරීමකුත් කරනවා. මොකද එතනින් නවත්තන්නේ නැහැ. හෙට උදේ ඇවිදලා අපිට ආයිතුව තිබේ කියලා කියන්නේ ඒකයි. අපි අපේ ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න, සුබවාදීව බලන්න මේ කලාව උපයෝග කරනවා අපේම මතකයන් තුළින්. මම හිතන්නේ ඒකත් ඉතාම වැදගත්. මේ කලාව තුළින් අපේ මතකයන් අවදි කිරීම අපේ තරුණ කාලේ, ළමා කාලේ, ඒ වගේම වර්තමානයේ වුණා මතකයන් අවදි කිරීම කලාව තුළින් කිරීම ඉතාම වැදගත් දෙයක්. විද්‍යාව, කලාව, ආගම කියන විෂය ධාරා තුනම නියෝජනය වෙනවා අද දොරමඩලාවේ. වෛද්‍යවරයෙක් ඉන්නවා, විද්‍යාව, කලාකරුවෙක් ඉන්නවා මැද, කලාව අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවා, ආගම අංශ තුනම තියෙනවා. අපි අමතක වීම සහ අමතක කිරීම ගැන කතා කළේ. අර මහත්මයෙක් මගේ මුහුණු පොතේ සටහනකුත් දාලා තිබ්බනේ අපිට අපේ මිනිසුන්ට උගත් පාඩම් එහෙම කිව්වට ඒවා අමතක වෙනවයි කියලා. ඇත්ත තමයි. බලපුවම සුනාමියක් ආවයි කියලා සමහරුන්ට මතකයක් නැහැ. මහ මුහුද ගොඩ ගාලා කොරෝනාව කියලාත් මතකයක් නැති. කොරෝනාත් අමතක වෙයි. ඒ වෙලාව වගේ තියෙන යුද්ධ මතකත් නැහැ. ත්‍රස්තවාදයක් තිබුණා. බෝම්බ පිපුරුණා. අපි පාරේ බහැලා ගිය බයෙන් එහෙම කියලා මතක නැති අයත් ඉන්නවා. ඉතින් එහෙම පාස්තු ප්‍රහාරයක් සිද්ධ වුණා කියලාත් අමතක වෙයි. දැන් අය වාර මාධ්‍යවල කියවෙන හින්දා ටික ටික මතක් වෙනවා. හැබැයි ඉතින් ඒක මතක තියාගෙන ඉන්න ඕනද? මතක් කරන්න ඕනද? අමතක කරන්න ඕනද? ඒක ටිකක් අපි හිතන්න ඕන දෙයක්. උගත් පාඩම් වැදගත් වන්නේ මතු එවැනි දේවල් නොවීම සඳහා වැඩ කිරීම. නැතුව පාර හවුස් තුවාල වගේ ගොඩ දාන්න නෙවෙයි. නැවත එවැනි දේවල් නොවෙන්න නම් සමහර දේවල් මතක තියාගෙනම ඉන්න ඕනයි කියලා අපි හිතනවා. එහෙම දේවල් නොවෙන්න. දැන් නායයාම් සිද්ධ වුණා, ස්වභාවික විපත් වුණා. දැන් අර ගොඩ නැගිල්ලක් කඩා වැටලා ගිලා බහැලා ඕකත් තව ටික දවසකින් අමතක වෙන්න පුළුවන්. ප්‍රවෘත්තිත් අලුත් වෙනවනේ. එතකොට පරණ ප්‍රවෘත්ති අමතක වෙනවා. එහෙම දේවල් වෙනවා. අපි ආයෙත් කතා කරමු අමතක වීම සහ අමතක කිරීම ගැනයි කතා කළේ. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාද ඉන්දුරාගාරේ ධම්මරතන ස්වාමීන් වහන්සේට අපේ নমස්කාර පූර්වක ගෞරවය පුද කරන්නට කැමැති. ප්‍රවීණ සම්මානනීය රංගවේදී ජයලාල් රෝහණ සූරීන්ට, ඒ වගේම මනෝරෝග විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහත්මයාට අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. නැවතත් දොරමඩලාවෙන් හමු වෙමු. ආයිබෝවන්. සිරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි මාගේ මව්බිම අවදි කරන හඬ දොරින් දොරට දොර මඩලාවයි දස්කම විස්කම විශ්මිත විශ්වය විභව ශක්තියම ආලෝකය වේ හරබර පැහැබර සුවබර දිවි මඟ විකසිත මනසම ප්‍රභාතයයි සිරිලක ඇසිදිසි සරසවි පින්